හරි. එතකොට දැන් අපි ව්‍යවසායකත්වයේ ටියුට් එක ඉවර වෙලා සුළු පරිමාණ ව්‍යාපාර කියන කොටසට ඇවිල්ලානේ තියෙන්නේ. يعني සුළු පරිමාණ ව්‍යාපාර කියන්නේ ව්‍යවසායකත්වයේ පාඩමත් එක්ක ගොඩක් සම්බන්ධ කොටසක්. ඉස්සර ඔය දෙකම එකම පාඩම කියලා මම කිව්වේ. එතකොට ඕකේ එක තැනක දැන් ඔන්න අපෙන් අහනවා දැන් සුළු පරිමාණ ව්‍යාපාරය ගැනත් අපි ගොඩක් දේවල් කතා කරලා තියෙන්නේ. සුළු පරිමාණ ව්‍යාපාරයක් දියුණු වෙන්න එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරයක් සාර්ථක වෙන්න කොහොමද ව්‍යවසායකත්වයේ බලපාන්නේ කියලා. මේක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. වැදගත් කියන්නේ උතන පුතේ පාඩම් දෙකක් එකට එකතු වෙන ප්‍රශ්නයක් නේ. දැන් විෂය නිර්දේශන නුගත්තොත්. මොකද දැන් මේ දෙක පාඩම් දෙකක් නේ. ඒතර මේ එක ප්‍රශ්නෙන් පාඩම් දෙකක් අමුණලා තියෙනවා. ඒ නිසා වැදගත්. එතකොට මේකයි වෙන්නේ. දැන් ව්‍යවසායකත්වයේ කොටස කතා කරගෙන යද්දී අපි තේරුම් ගත්තා ගොඩක් වෙලාවට අලුත් අදහසක් ඇති කරගෙන තමන්ගේ නොයෙකුත් ප්‍රශ්නකින් වෙන්න පුළුවන්. ඉගෙනගෙන නැති හින්දා වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු මිනිස්සු තමන්ගේම කියන මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න බොහෝ විට හිතන්නේ. එතකොට ව්‍යවසායකයා බිහි වෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාර කියන තැනින්. ව්‍යවසායකයෝ හැටියට අපි උදාහරණයට ගන්න චරිත ඒ අද ඉන්න තත්ත්වයේනේ අපි දකින්නේ. අපි ගමු මැලිබන් මුදලාලි, DSI මුදලාලි, බිල් ගේට්ස්ලා, KFCලා මේගොල්ලෝ අද ඉන්න තැන අනුව තමයි අපි ව්‍යවසායකයන්ට උදාහරණ විදිහට මේ මිනිස්සුම ගන්න. හැබැයි මේගොල්ලන්ගේ ආරම්භය අර පොඩියට පටන් ගත්ත ලෑලි කඩයක්, පොඩියට පටන් ගත්ත සිල්ලර කඩයක්, පොඩි හෝටලයක්, පොඩි රෙදි කඩයක් එහෙම වෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ ඕගොල්ලන්ගේ ටියුට් එකේම අන්තිම පිටුවේ මම දාලා තියෙනවානේ එක එක ව්‍යාපාරික වෙන විස්තර ටික. දැන් එතකොට මේ විස්තරේ බලුවාම ඕගොල්ලන්ට ඒක තේරෙනවා. එතකොට DSI කියන්නේ කොළඹ කොටුවේ රෙදි කඩයක් කරපු මිනිස්සෙක් කියලා ඒකේ තියෙනවා. මෙලිබන් කියන්නේ කොළඹ මෙලිබන් වීදියේ හෝටලයක් කරගෙන ඉගේ මිනිස්සෙක් කියලා තියෙනවා. ඒතර බලන්න ඒගොල්ලන්ගේ උපත, ඒගොල්ලන්ගේ ව්‍යාපාරික උපත, බිස්නස් එකේ ආරම්භය අර සුළු පරිමාණ ව්‍යාපාර කියන තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ගොඩාක් ව්‍යවසායකයෝ නිර්මාණය වෙන්නේ, බිහි වෙන්නේ, පැලවෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාර කියන තැන. ඒක තමයි ඒගොල්ලන්ගේ උපත සිද්ධ වෙන්නේ. උපත කියන්නේ මිනිස්සයා නෙවෙයි ව්‍යවසායකයා කියන චරිතය මම කියන්නේ. ඒ චරිතය නිර්මාණය වෙන්නේ ඔතන. ව්‍යවසායකයා කියන චරිතය නිර්මාණය වෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාර කියන තැනින්. ඒ නිසා දැන් අපිට මෙතෙන්දි කතා කරන්න දැන් අපි දැකලා තියෙනවා ගොඩාක් පොඩියට පටන් ගන්න එහෙම නැත්නම් ඔය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන ඒවා පටන් අරගෙන රට්ටක් ගාලා අසාර්ථක වෙනවත් දැකලා තියෙනවා. මොකද තාම අපි නිකන් අර සුළු පරිමාණ ව්‍යාපාර කියලා කිව්වහම සුළු පරිමාණ ව්‍යාපාරයක් පටන් ගන්න හැම මිනිහෙක්ම ව්‍යවසායකයෙක් නෙවෙයි. ඒක නේද සුළු පරිමාණ ව්‍යාපාරයක් වුණා නිකන් අපි ගණන් ගන්න නැති තත්ත්වයක් තියෙන සමාජය තුල එහෙම. අර ගමක නිකන් යන්නේනමක් නැති අර කීයක් හරි හොයාගන්න ජීවන වියදම වැඩි හින්දා අමතර ආදායමක් හොයාගන්න මොනවා හරි පොඩි බිස්නස් කරන මිනිස්සු තමයි අපි මවා ගන්න සුළු පරිමාණ ව්‍යාපාර කියලා කිව්වහම. එහෙමත් ගොඩක් ඉන්නවා. අපෙන් මෙතන කියන්නේ දැන් බැරි වෙලා හරි අර ව්‍යවසායකත්ව ගති ලක්ෂණ තියෙන මිනිහෙක්. දැන් ඒකට ඉඳන්ම දැන් ඉස්සයි මුදලාලි කොළඹ පොඩි රෙදි කඩයක් කරපු කෙනෙක් නම් එයා ඒ කාලේ හැටියට එතකොට ඔය අපි දකින්න අර යන්නේනමක් නැති සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් නේ. එහෙමනම් එයා තාමත් ඉන්නේ බෑ කොළඹ කොටුවේ පොඩි රෙදි කඩයක් කරගෙන. එහෙම නැත්නම් ඒක ටිකක් ලොකු කොට කරගෙන. හැබැයි එයා අද ඉන්න තත්ත්වය අපි දන්නවනේ. මුළු රටම නෙමෙයි මුළු ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙලා නෙදී මෙලිබන් කිව්වා. මේ DSI කිව්වා. මෙලිබනුත් එහෙමනේ. එයා කොළඹ හෝටලයක් කරපු මිනිස්සෙක්. හැබැයි මෙලිබන් දැන් අපි හඳුරන්නේ හෝටලයක අයිතිකාරයෙක් විදිහට නෙමෙයි. එතකොට පුතේ එදා විදිහට ඒගොල්ලොත් අර අපි අද දකින අර පොඩියට බිම්මල් විකුණන ලැබරියා නම් මනම් හදලා කඩවලට දාන බුලත් වගා කරන සුරතල් මසුන් නැති කරන මල් පෝච්චි හදන එහෙම පොඩි ව්‍යාපාරිකයෙක් විදිහට තමයි එදා ඉන්නේ නැත්තේ. මේ මිනිස්සු අද ඉන්නවා සෑහෙන ලොකු තැනක. ඒ කියන්නේ ඒගොල්ලෝ සුළු පරිමාණ ව්‍යාපාරය ආරම්භ කරාට ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා ව්‍යවසායගත ගුණාංග. ව්‍යවසායගත ගති ලක්ෂණ, ව්‍යවසායගත කුසලතා තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ අදත් ඉන්නවා. හැමදාම පොඩියට කරන ව්‍යාපාර හැමදාම පොඩියට කරගෙන යන අය ඕනේ තරම් ඉන්නවා. ඒ ගොඩේ ඉන්නවා පොඩියට මොකක් හරි පටන් අරගෙන කෙටි කාලයකින් මේක සෑහෙන දියුණු කරගෙන ලොකු පෝස්ට් එකක් ලොකු බිස්නස් කාර්යයක් වෙන මිනිස්සු වර්තමානයේ ඉන්නවා.
ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ නිකම් මිනිහෙක් සුළු පරිමාණ ව්‍යාපාරයක් පටන් ගත්තා වගේ නෙමෙයි ව්‍යවසායකේ සුළු පරිමාණ ව්‍යාපාර වලට අත ගැහුවොත් කොහොමද ව්‍යවසායකයෝ කියන අය තනතුරක් නෙවෙයිනේ ඒක ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන දෙයක් නේ. දැන් මම පටන් ගන්නවා පොඩියට කඩයක්. එතකොට ඇවිල්ලා සමාජයට කියන්න බෑ මෙයා හොඳ ව්‍යවසායකයෙක්. මෙයා මේක අනිවාර්යෙන් දිනු කරගනි. එහෙම පේන්නේ නැහැ. හැබැයි මංගාව තියෙන්න පුළුවන් ව්‍යවසායකත්ව ගුණාංග. එතකොට මම මේ සුළු පරිමාණ ව්‍යාපාරය කවදා හරි දවසක මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඉඩකඩක් තියෙනවා. අන්න එහෙම එකක් තමයි දැන් අපිට මෙතනින් මතු කරන්නේ. ඇත්තටම ළමයි සුළු පරිමාණ ව්‍යාපාර වලට අර යන්නේනමක් නැති කමට අතගහලා පස්සේ ඒව මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරගන්න මිනිස්සු ඉන්නවා. හැබැයි එහෙම වෙන්නේ ඒ මිනිස්සු නිකම් මිනිස්සු නෙමෙයි ව්‍යවසායකයෝ වුණොත්. එහෙම නැත්නම් ඉතින් පොඩියට කරගෙන යන ව්‍යාපාර දිගටම එහෙම කරගෙන යනවා දැන්. ළමයි කඩයක් පන් හදලා ඉවර වෙලා කඩවලට දාන වයසක අම්මලා ඉන්නවා. ඒ අම්මගෙන් කතා කරලා ඇහුවොත් එහෙම එයා තරුණ කාලේ ඉඳලා එයා මේ වැඩේලු කරේ. තාමත් කරනවා. ඒ කියන්නේ එයා පොඩියට ව්‍යාපාරය කරනවා. හැබැයි එයා ව්‍යවසායකයෙක් නෙවෙයි වෙන්නේ. ඒ නිසා එයා තාම ඒ මට්ටමේ. ගා ගෙදරක බිම්මල් හදලා ගෙදරම පැත්තක බිම්මල් වගා කරලා බුලත් කොටු දෙක තුනක් දාගෙන එහෙම විකුණන මිනිස්සු තාමත් ඒ මට්ටමේම ඉන්නවත් අපි දැකලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් තමයි. හැබැයි ව්‍යවසායකයෝ නෙමෙයි. හැබැයි සමහර චරිත ඉන්නවා අර මං කියපු චරිත. එහෙමනම් අපිට මෙතන තහවුරු කරලා ඔප්පු කරලා පෙන්නන්නේ ව්‍යවසායකයාගේ ගුණාංග ටික, ව්‍යවසායකත්ව කුසලතා ටික, ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ටික සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථක කරගන්නට ඉවහල් වෙනවා කියන එක. ඕක පැහැදිලි කරනකොට පුතේ විශේෂයෙන් මතක් කරගන්න අර මම උගන්වපු ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ටික. ව්‍යවසායකයෙක් ගාව තියෙනවානේ සාමාන්‍ය මිනිස්සු ගාව නැති අමුතු ගති ලක්ෂණ ටිකක් කියලා අපි පහක් කතා කරලා තියෙනවා උගන්වලා තියෙනවා. ඒගොල්ලෝ අවදානම් දරන්න කැමතියි කියලා අපි ඉගෙන ගත්තා ගති ලක්ෂණයක් හැටියට. ඒගොල්ලෝ හරි නිර්මාණශීලී කියලා අපි ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ගාව ආත්ම විශ්වාසය තියෙනවා කිව්වා. ඒගොල්ලෝ ගාව කැපවීම තියෙනවා කිව්වා. ඒගොල්ලෝ ස්වාධීනව තීරණ ගන්නවා කිව්වා. ඒවා තමයි අපි ඉගෙන ගත්තු ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. ඔන්න ඔය ගති ලක්ෂණ තියෙන මිනිහෙක් මොකක් හරි බිස්නස් එකක් පොඩියට පටන් ගත්තොත් එයාට ඒක අර මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරගන්න එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය තුලින් හොඳ ලාභයක් ලබලා හොඳ දියුණුවක් ලබන්න පුළුවන් කියලායි මේ කියන්නේ. ඉතින් එතකොට ඔය ගති ලක්ෂණ එකින් එක අරගෙන ලිව්වනම් හරි. ව්‍යවසායකයා අවදානම් දරන්න කැමතියි. එතකොට සුළු පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන එකත් අවදානම්කාරී කටයුත්තක්. හැබැයි අර ලක්ෂණය තියෙන මීහා ඒ අවදානම් බාර අරගෙන පොඩි ව්‍යාපාර පටන් ගන්නවා. අන්න දැක්කද සුළු පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වයට ව්‍යවසායකත්වයේ බලපාපු හැටි. අපි දන්න දේ තමයි මේ ව්‍යවසායකයා අවදානම් දරන්න කැමතියි කියලා ගති ලක්ෂණයක් තියෙනවා. අවදානම් දැරීමට ඇති කැමැත්ත. අවදානම් දැරීමට ඇති කැමැත්ත. සාමාන්‍ය මිනිහෙක් පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්නකොට එතකොට සෑහෙන්න හිතනවා. ඕවිට හිතලා නිකන් ඉන්නවා. ඒ මොකද මේ මිනිස්සයා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවට අවදානම් දැරීමට ඇති කැමැත්ත කියන එක එයා ගාව නෑ. ව්‍යවසායකත්ව ගුණාංගය මෙන්න මේ ගුණාංගය තියෙන මිනිහෙක් නම් මොකද? එයා කොහොමත් අවදානම් දරන්න කැමතියි. රිස්ක් එකකට අත ගහන්න කැමතියි. එතකොට ඒ වගේ මිනිස්සු බය නැතුව පොඩියට තමන්ගේ ව්‍යාපාර පටන් ගන්නවා. අන්න එතකොට සුළු පරිමාණ ව්‍යාපාරය සාර්ථක වෙන්න ඒක හේතු වෙනවා. මොකද පටන් ගන්නෙම නැතුව ඉන්නවනේ ගොඩක් කට්ටිය. ඒ පටන් ගන්න නැත්නම් මෙන්න මේ ලක්ෂණේ නැති හින්දා. ඉතින් මේ ලක්ෂණේ තියෙන්නේ අපි ඉගෙන ගත්ත ව්‍යවසායකයෝ ගාව කියලා. අන්න ව්‍යවසායකත්වයේ බලපානවා දැක්කද? ඒක ඔය ගති ලක්ෂණ පහෙන්ම අපිට ඕන නම් කරුණු පහක් කියුනේ. අනික තමයි ව්‍යවසායකයෝ ගාව තියෙනවා දුව ආත්ම විශ්වාසය. තමාගේ හැකියාව පිළිබඳ තමන්ගේ කුසලතා පිළිබඳ තමන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම මිනිහා පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තොත් කඩා බිඳ වැටීම් හමුවේ පරාජය හමුවේ සැලෙන්නේ නැහැ. කොහොමත් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කරන් යනකොට ප්‍රශ්න එනවනේ. ගොඩාක් මිනිස්සු ඔය ප්‍රශ්න එනකොට දවල ගහලා නිකන් ඉන්නවනේ. ප්‍රශ්න කියන්නේ ඒක ප්‍රශ්න. දැන් හිතන්න මේ දවස්වල කොරෝනා ප්‍රශ්න. එතකොට මේ පොඩි ව්‍යාපාරිකයන්ට තමයි මේක ගොඩක් බලපාලා තියෙන්නේ. අර පාරක කැඳ විකුණන මිනිහා, පාරක එළවලු මැස්සක් දාගෙන කටයුතු කරන මිනිස්සයා.
ඔය කඩේ අප්පන් ටිකක් හදලා ඉන්දියාප්පලවර ගහලා පහදලා ඉවර වෙලා කඩේකට දාන කෙනා. එතකොට බිම්මල් වගා කරලා විකුණන මිනිහා බිම්මල් පැකට් දෙක තුනක් කඩවල වලට දානවා. ඔන්න වගේ පොඩි පොඩි බේකරි අයිටම් හදන අය ඉන්නවා. පොඩියට සැලුන් එකක් කරගෙන යන මිනිස්සු ඉන්නවා. පොඩියට CD කඩයක් කරන් යන මිනිස්සු ඉන්නවා. පොඩියට බුක් ෂොප් එකක් කරන් යන මිනිස්සු ඉන්නවා. මේ හැමෝටම මේක කොරෝනා කියන්නේ ලොකු අභියෝගයක්. මේ අභියෝගය වෙලාවේ අර ආත්ම විශ්වාසය කියන එක නැති මිනිහෙක් නම් ඒ බිස්නස් එක මේ කොරෝනා ඉවර වෙනකොට ඉවරයි. පළවෙනි රැල්ලේ දෙවෙනි රැල්ලෙත් ඒ වගේ සමහර ව්‍යාපාර නැත්තර නැති වුණා අපි දැක්කා. අපි කියන්නේ මම නම් දැක්කා. ඔයගොල්ලන්ටත් ඉතින් උදාහරණ ඕනි තරම් ගම්වල ඇති. ඒ මිනිස්සයා බිස්නස් එකක් කරගෙන ආවා, පොඩියට සාමාන්‍යයෙන් හොඳට කරගෙන ආවා කීයක් හරි හොයාගෙන. අර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒ මිනිස්සයාගේ බිස්නස් එක ඉවරයි. තාම පටන් ගත්තේ නැහැ. දැන් තුන්වෙනි රැල්ල වෙනකොට ඒක දරුණුවටම ඇවිල්ලා තිනවා. දැන් පොඩි කිව්වහම අපි වගේ පොඩියට පන්තියක් කරගෙන ඉන්න මිනිස්සු සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි. මේ ඇස්සේ මම දන්න මම අඳුරන මගේ යාළුවෝ විදියට ඉන්න ගොඩාක් ටියුෂන් ගුරුවරුන්ට කන්නවත් නැති මට්ටමකටපත් වෙලා තියෙනවා. මොකද මේ මිනිස්සු පන්ති කරන එක සම්පූර්ණයෙන් නවත්තලා වෙන වෙන බිස්නස් වෙන වෙන ජොබ් කරන්නත් යමු වෙලා තියෙනවා. අපෝ මට නම් මේ පන්ති කරුවා එපා වෙලා තියෙන්නේ මේක කරන්න බෑ මේ කොරෝනා කේස් එකත් එක්ක. එහෙම කියලා නවත්තලා දාලා නිකන් ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට මෙන්න මේ ගති ලක්ෂණය ආත්ම විශ්වාසය කියන දේ තියෙනවා. ආත්ම විශ්වාසය. තමන්ගේ හැකියාව තමන්ගේ කුසලතාව තියෙන ඒවා ගැන හැම වෙලේම විශ්වාසය තියනවා. නෑ නෑ ඒක අවුලක් නෑ මොන ප්‍රශ්නයාවක් මට මේක කරන්න පුළුවන් මම කොහොම හරි මේක කරනවා. අනේ එතන ඉන්න මිනිහා මොකක් හරි ක්‍රමයක් හොයාගෙන වැඩේ කරනවා. දැන් බලන්න අපිට ජූනි මාසේ මේ මාසේ දැන් මේ ටියුට් එකේ වැඩ ටික ඉවර තියෙන හින්දා හොඳයි. ලබන මේ මාසෙට අදාළ ඊළඟ මුදල් ටියුට් එක දෙන්න බැරි තත්ත්වයක් ආවනේ. ඔගොල්ලෝ ගිය මාසේ නම් ආයතන වලට ඇවිල්ලා ටියුට් අරන් ගියා. තකල් කරලත් මං එව්වා. ඒ දෙකම දැන් මේ වෙනකොට බෑ. ඉතින් ඔන්න මේ වෙලාවෙත් සමහර අර ටියුෂන් ගුරුවරු පවා අනේ බෑ අප්පා ටියුට් එක වල ළමයින්ට යවා ගන්න විදිහන්නේ. එහෙම කියලා ඔයගොල්ලෝ ඔය ගිය පොඩි පොඩි සමහර පන්ති වල දැන් වැඩ නවත්තලා ඇති. හරියට වැඩ ටික කෙරෙන්නේ නැති වෙයි. හැබැයි මේ ආරංචිය එන්නත් කලින් 14 වෙනිදා දක්වා කොරෝනා මේ සංචාරන සීමා දීර්ඝ කරනවා කියලා කියන්නත් කලින් මම තේරුම් ගත්තා ජූනි මාසේ මැයි මාසේ වගේ වැඩේ කරන්න බැරි වෙයි කියලා. ඒක නිසා මම මේ වෙනකොට කුලියන සමාගම් කීපයක් එක්ක මේ වැඩේ කතා කරගෙන බැරි වෙලා හරි මෙහෙම වුණොත් මෙන්න මෙහෙම කරනවා කියන විශ්වාසයෙන් හිටියා. ඒ නිසා දැන් ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික ඔක්කොම මම දැන් අරගෙන දැන් ඔක්කොම ටයිප් කරලා ඉවරයි පළවෙනි ගෲප් එකේ තියෙන ඒවා. දෙවෙනි ගෲප් එකේ ටික දැන් අද ටයිප් කරනවා සඳුදා ඉඳලා මම මේ වැඩේ පටන් ගන්නවා. බැරි වෙලා හරි ඕකත් බැරි වුණා. සංචාරන සීමා තවත් දැඩි වෙලා කුරියර් සේවා පවා නවත්තලා. එහෙම වුණොත් මම ඕගොල්ලන්ට PDF ටියුට් එක දාලා කරනවා. අන්න ඒ කියන්නේ අපිට මොකක් හරි විශ්වාසය දෙන්න මට මේක කොහොම හරි කරන්න නැත්නම් මුකුත්ම බැයි නම් මම ටියුට් එක නෝට් එක ලියාගන්න කියලා මම උගන්වනවා. ළමයින්ට පුළුවන් දවසක ළමයි සල්ලි දාන්න කියලා. ඔන්ලයින් බැංකින් නම් මනම් තියෙන කට්ටිය ඒකට දාන්න පුළුවන් නේ ගෙදර ඉඳගෙන. ඒකයි ආත්ම විශ්වාසයක් තියෙනවා. අර ප්‍රශ්නය ආවා මේ ප්‍රශ්නය ආවා මේ අභියෝගය ආවා කියලා නවත්තලා දාලා පැත්තකට නිකන් ඉන්නවනම් ඒ ඇවිල්ලා ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු. ඉතින් සුළු පරිමාණ ව්‍යාපාරවලත් ওই කේස් එක තියෙනවා. පොඩියට ගොඩාක් කරගෙන ගිය බිස්නස් මේ කොරෝනාත් එක්ක නැත්තට නැති වෙලා යනවා. හැබැයි ඒ අතර ඉන්නවා තමන්ගේ ඒ පොඩියට කරගෙන ගිය ව්‍යාපාරය පවා තමන්ගේ වෙන වෙන හැකියාවන් යොදාගෙන තමන්ගේ අර හිතේ හයියට මොකක් හෝ ක්‍රමයකින් තාමත් කරගෙන යන මිනිස්සු ඉන්නවා. දැන් අපි හිතමු පොඩි පොඩියට කෑම හදලා විකුණන හිටපු මිනිස්සෙක් කියලා. ඔය ඉන්නේ කඩලා හරත් එහෙම තියෙන්නේ. විශේෂයෙන් වයින් ස්ටෝර්ස් ගාව. අම්බපු කඩල වඩ මේ වගේ විකුණන කරත්ත දැකලා තියෙනවනේ බස් ස්ටෑන්ඩ් ගාව තියෙන විශේෂයෙන් වයින් ස්ටෝර්ස් ගාව තියෙනවා. ඒතර ඒ මිනිස්සුන්ට දැන් බිස්නස් නැහැ. මම දැක්කා ඒක මිනිස්සෙක් දැන් මේ තියෙන අයිටම් ටික සේරම අර කරත්තෙම දාගෙන ඒ කරත්තේ රෝද තියෙනවනේ. ඒ මිනිස්සු යනවා පාරක් ගානේ තල්ලු කරගෙන යනවා ඉතින් විකිනෙනවා. අර වෙනදා ඉතින් එක තැනකට වෙලා ඉඳගෙන විකුණුවා. නිශ්චිත තැනකට වෙලා ඉඳගෙන දැන් ඉතින් එහෙම වැඩි හින්දා මේ වැස්සෙත් මිනිස්සු කුඩ ඉහළගෙන මේවා අරගෙන යනවා. ලොතරැයි විකුණන මිනිහා තාමත් ගමේ ලොතරැයි විකුණනවා සමහර අය. සමහර අය තමලා ගන්න නිකන් ඉඳලා තියෙනවා. තමන්ගේ කඩවල් කර හිටපු පොඩි කඩවල් කර හිටපු මිනිස්සු ටීවී එකක් හරි මොකක් හරි චෙක් කරගෙන ඕකට තට්ටුවක් හරි මොකක් හරි ගහගෙන අන්න අර සිල්ලර බඩු ටික අරගෙන යනවා ගෙවල් ගන්න. පාරක් ගන්න. ජංගම සේවා. කොහොම හරි විකිනනවනේ.
අන්න ඒකයි. ඉතින් ඒ නිසා ආත්ම විශ්වාසයේදී ඉන්නවා. එතකොට සුළු පරිමාණ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න නම් ඒක දියුණු කරගන්න නම් මිනිහෙක්ගේ ආත්ම විශ්වාසය අනිවාර්යෙන් වැදගත් වෙනවා. නැත්තම් ඉතින් බිස්නස් කරලා එක එක ප්‍රශ්න එනකොට අභියෝග එනකොට දමලා ගහලා නිකන් ඉන්න තත්යකට වැටෙනවා. ඒ ඇවිල්ලා ආත්ම විශ්වාසය නැති මිනිහා. දැන් ගම් වතුර ගෙරුවා. දැන් ඕන අදත් ගම් වතුර. අපි මේ ගෙදර හිටියට මාරටවත් යන්න බෑ මේ වටේම යට වෙලා තියෙනවා. ඒ යට වෙන්නේ නැහැ ලොකු වැස්සක් ආවොත් දරෙන්න. එහෙම නැත්තම් මේ හරියට නිකන් වතුර පාරේ යන්න බෑ. එතකොට ඔය තත්ත්වයේ රත්නපුරේ ගොඩාක් තැන් වලට බලපාලා තියෙනවා මිනිස්සුන්ගේ කඩවල් යට වෙලා නම්මනම් එහෙම වෙලා. ඉතින් ගම් වතුරෙන් පස්සේ සමහර විට ඔය ව්‍යාපාර නැත්තර වෙලා තියෙන්නත් පුළුවන්. ආයේ මිනිස්සයා පටන් ගන්නෙම නැහැ. ඉතිපටික දේරම ගම් වතුරට වැටුණා. දැන් ඉතින් මට මොනවාද තියෙන්නේ? දැන් මම කොහොමද ආයේ මේක මුලින් ඉඳලා පටන් ගන්නෙ? එහෙම ඉන්නවා. ඒ අතර ඉන්නවන් අර ආත්ම විශ්වාසයේ තියෙන මිනිහෙක් නම් තමන්ගේ හැකියාව දක්ෂතාවය ගැන තමන්ට විශ්වාසයක් තමන්ගේ අපි කියන්නේ හිතේ හයියේ තියෙන මිනිස්සු නම් නැවත වෙනස් විදිහකට සමහර විට තිබ්බට වඩා හොඳට වැඩේ පටන් ගන්නවා. තිබ්බටත් වඩා හොඳට ලස්සනට වැඩේ ආයෙ නැවත පටන් ගන්නවා. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඒ වගේ ඕනි තරම් ව්‍යාපාරික බිඳුවටම වැටිලා නැවත ව්‍යාපාරයේ තිබ්බ තත්ත්වයටම වඩා හොඳට ගොඩනගාගත්ත මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සුගේ ව්‍යාපාර ගිනි ගන්නවා. ගම් වතුර ගලනවා. සුනාමියට කොච්චර යට වුණාද? දැන් කොරෝනා ප්‍රශ්න හින්දා කඩවල ගොඩක් මිනිස්සුන්ට ප්‍රශ්න බිස්නස් නැහැ. ඒ කියන්නේ පඩි ගෙවාගෙන අතින් ගෙවාගෙන ඉන්න වෙනවා. ඒ මොන ප්‍රශ්නේ ආවත් සමහර මිනිස්සු ඒ ව්‍යාපාරේ ඊට වඩා හොඳට පස්සේ නැවත ගොඩනගාගෙන කරනවා අපි දැකලා දිනවා. ඒ කියන්නේ එතන බලපාලා තියෙන්නේ මොකද්ද? ආත්ම විශ්වාසය. කියන්නේ වේසායකයාගේ ගති ලක්ෂණයක් නේ ආත්ම විශ්වාසය. අන්න බලන්න. ඒතර වේසායකයා සතු ආත්ම විශ්වාසය මත සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථකව කරගෙන යනවා. හරි. වේසායකයෝ ගාව තියෙන ආත්ම විශ්වාසයත් එක්ක සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියලා අපි කියනවා. දෙකයි. තවගත්ත හැකි වේසායකයෝ ගාව කැපවීම තියෙනවා. ඔය බිස්නස් කරන මිනිස්සු ඉන්නවනේ සමහර කම්මැලි මිනිස්සු. බිස්නස් එකක් කරනවා නිකන් සල්ලි ටිකක් දාගෙන හරි කම්මැලි ඒ වුණාට. බලන්න සමහර කඩවල වලට ගියම අපිට පේනවා මේ මිනිස්සු නිකන් අපිට බඩු දෙන්නත් වෙන කම්මැලි. මිනිස්සු එනවටත් කැමති නැහැ. ඔය බිස්නස් එක කරන මිනිහා කැමති වෙන්න බෑ කස්ටමර්ස්ලා එනවට. සමහර අපි දැකලා තියෙනවා ගණදෙනු කරු එනවා දැක්කම අපෝ මේ නෝයි. පව එනවා ඔය. මේ පාවෙන්නත් නැහැ මිනිස්සුන්ට යකෝ එහෙම. අන්න එහෙම කියනවා. ඒ කියන්නේ ඒ කම්මැලිකම නෙදී. කස්ටමර්ස් එනවා නම් හොඳයි. ගණදෙනු කරු එනවා නම් හොඳයි. ඒවිලා කම්මැලිකම. එතකොට ඒ කියන්නේ කැපවෙන්න කැමති නෑ. තමන්ගේ බිස්නස් එක කරනවා සල්ලි තෝනි. හැබැයි තමන්ගේ නිින්ද කැප කරන්නේ නෑ, මහන්සි වෙන්නේ නෑ. වෙන වෙන තමන්ගේ තියෙන විනෝද ගමන් බිමන් ඒව කැප කරන්නේ නෑ. ඒ තේරමත් කරගෙන බිස්නස් එකක් කරගෙන යනවා. එහෙම බෑ. සුළු පරිමාණ ව්‍යාපාරයක් කරනකොට කැපවීම කියන දේ අනිවාර්යෙන් තියෙනවා. හරි. එතකොට එහෙම තමන්ගේ බිස්නස් එකට අප වෙලා පුදුම මහන්සියක් කරලා කරන අය අපි දැකලා තියෙනවා. ඒ මිනිහා කවදා හරි ඉතින් මේ ව්‍යාපාරය දියුණු කරගන්නවා. සමහර අර මං කිව්ව අර කැඳ විකුණන වෙලෙන් දෙක් ගැන කිව්ව බලන්න. මනුස්සයා පාන්දර 4ට එන්නේ ස්ටෑන්ඩ් එකට කැඳ විකුණන. පාන්දර 4ට එනවා කියලා කියන්නේ මනුස්සයා නැගිටින වැත්තේ පාන්දර 1ට 2ට. කැඳ හදනවා කියන්නේ මේ ට්‍රේන්ටි හදනවා වගේ නෙමෙයි. කොළ අරගෙන මිලි කරලා කරලා එන්නේ කතන්දර ටිකක් තියෙනවා. ඉතින් බලන්න හැමදාම 2ට විතර නැගිටලා කැඳ හදාගෙන පාන්දර 4 ඉඳලා කැඳ විකුණනවා. 6 වෙනකොට බඩු ඉවරයි. කොහොමද කැප වෙන්නේ බෑ ඒකට කියන්නේ. එළි වෙනකන් දැන් අපි නම් නෑනේ පාන්දර හරින්න කම්මැලිනේ. බිස්නස් එක නම් හොඳයි ඉතින් මේ වෙලාවට කරන්න පුළුවන් නම් මේත් අහරින්න කම්මැලි අප්පා. උදේ පාන්දර. ඒතර ඔයගොල්ලෝ හිතයි අවුලක් නෑ. මේ මිනිස්සු දෙකට හැරියට උදේ 6 වෙනකොට කැඳ විකුණන ඉවරයි. දවල් තිස්සේ ඉඳගත්ත හැකි. දවල් තිස්සේ කොහොමද ඉඳගන්නේ? කැඳ හදන්නේ නිකන් මේ කඩෙන් ගන්න දේවල් වලින් නෙවෙයි. මේ මිනිස්සු හොයන්නේ බෑ කොනක ඉඳලා දැන් ඊළඟ දවසේ කැඳ හදන්න බඩු. පොළජාත්. ඉතින් දවල් තිස්සේ ඒව හොයනවා. ඒකයි කැප වෙනවා කියන්නේ. සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා නයිට් කඩ එහෙම කරනවා. ගෙදර ඉන්න සමහර විට මේ ගෙදර ඉන්න දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඒ දෙන්න තමයි කරන්නේ. ළමයි ඉස්කෝලේ වැඩක් කරනවා කඩේ එක පැත්තක මේසෙක තියාගෙන. අර මිනිස්සු දෙන්න රෑ එළිය නිකන් ඇහැරගෙන කොත්තු හදනවා, අප්ප හදනවා. ඔය නයිට් කඩ වලට එහෙම හදිස්සිය රෑට කන්න ගියන් එහෙම අපි දකින්න. මේ මිනිස්සු කැපවීමනේ වෙන්නේ. කාලා බීලා නිදා ගන්න නැතුව කීයක් හරි හොයා ගන්න ඕනේ තමන්ගේ බිස්නස් එක කියලා හිතාගෙන රෑ වෙනකන් ඇහැරගෙන තමන්ගේ ව්‍යාපාරය කරනවා. කැපවීම. දිවාරය නොබලා කැප වෙනවා.
අන්න ඒකත් එතකොට සුළු පරිමාණ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමේදී අනිවාර්යෙන් ඕනි වෙනවා. කැපවීම කියන දේ නැත්තම් ඉතින් කොහොමත් ව්‍යාපාරයක් දියුණු කරගන්න බැහැ. ඕනිම දෙයක් කරගන්න බෑනේ. කැප වෙන්න නැතුව ආට විභාගේ පාස් වෙන්න උනත් ඒකට කැපවීමක් තියෙනවා. දැන් සමහර ළමයින්ට රෑ දැන් ඔන්න අපි හෙට නෙමෙයි අනිද්දා දාලා දෙනවා මේව ක්ලාස් එකක්. රෑ 8 10. ළමයි හිතන්න පුළුවන් අනේ 8 කියන්නේ මම වෙනදා නිදිනේ. එහෙම නැත්නම් 8ට තියෙනවානේ අර කතාව. ටීවී එකේ අර නාට්‍ය බලන්න එපා. එහෙම ඉන්න ඇත්තටම ළමයි. නාට්‍ය බලන්න ඕනිවට රෑ තියෙන පන්ති වලට සම්බන්ධ නොවන ළමයි ඉන්නවා. එක්ක අපි දානවා උදේ පාන්දර 5 ඉඳලා 7 වෙනකම්. අනේ පාන්දර 5ට නම් හරියන්නේ නැහැ පේපර් එකක් කරනවා කියලා. ඒ ඇවිල්ලා ඔයාගේ විභාගයේ කියන මූලික ඉලක්කයට යන්න ඔයාගේ තියෙන කැපවීම තමයි එකෙන් පෙන්නන්නේ. දාරන Facebook වල එහෙම දාලා තියෙන ළමයි ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න කරන කැපවීම. ඒ කෑලි වල ගිහිල්ලා පුටු අරගෙන ඔයගොල්ලෝ දකින්නවනේ ඕවා. වෙන ගෙවල් වලට ගිහිල්ලා වහල උඩ නැගගෙන චිමිනි උඩ නැගගෙන මේ වැස්සේ උඩ ඉඳලගෙන සමහර ළමයි අපි දැක්කා ඉගෙන ගන්න. ඔය අතරේ සමහර ළමයි ඉන්නවා හරියට සිග්නල් නැහැ සැරින් සැරේ එහෙම වෙනවා. අර එහා පැත්තේ ගෙදරට නම් කියනවා අප්පා ඔය යන්න බෑ අප්පා මේ ටියුට් එකේ මුස්සගෙන. සමහරවිට ඕගොල්ලන්ගේ මුංචිලා ගෙදරට ලොකුම්මලා ගෙදරට හරි නන්දලා ගෙදරට හරි හොඳට සිග්නල් තියෙනවා. එහෙ යන්න කම්මැලි. පැය 8ට විතර යනවා කියන්නේ එපා වෙනවනේ. ඔන්න ඔය හේතු. ඒ ඇවිල්ලා කැපවීම නැති වෙන්නේ. හැමෝටම එක වගේ දෙපතුල ගාවට පහසුකම් ටික හම්බ වෙන්නේ නැහැ. තමන් මේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. එතකොට ඒ තමන් කරන ව්‍යාපාරය හරි තමන් කරන කටයුත්ත හරි සාර්ථක වෙනවා. ඉතින් සුළු පරිමාණ ව්‍යාපාර වලට අපි කියනවා කැපවීම කියන දේ තියෙනවා ව්‍යවසායකයෝ ගාව. එතකොට ව්‍යවසායකයෙක් සුළු පරිමාණ ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ මිනිස්සයාක කැප වෙලා කරනවා. නිකම්ම මිනිහ සුළු පරිමාණ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තම සමහර විට ඒ මිනිස්සයා ගාව මේ ලක්ෂණ නැහැ. කැපවීම වගේ දේවල් නැති වෙනවා. ඒක නැත්තම් කොහොමත් වැටෙන්නේ. දැන් ඔය වැටිච්ච ව්‍යාපාර තියෙන මිනිස්සු පටන් අරගෙන නවත්තලා දාලා වහලා දාපුවා. ඒ මිනිස්සුත් එක්ක නිකන් කතා බහ කරලා බලන්න. එහෙම නැත්තම් ඒ මිනිස්සු ඔයගොල්ලෝගේ ගෙවල් ගාව වගේ නම් ඉන්නේ නිකන් බලන්න මේ මිනිස්සුගේ කැපවීමක් තිබ්බද කියලා ඒ ව්‍යාපාරේ. කැප වෙලා කරා නම් එහෙම වෙන්නේ නැහැ. විභාගේ වුණත් එහෙමනේ. ෆේල් පිච් එකක් ගැන හිතන්න උන් කොයිතරම් පේපර් විභාගයට කැප වුණාද කියන එක ඔයගොල්ලෝ දකින්නේ නැති. ඔයා ගැන හිතන්න. ඔයාට ලකුණු අඩුයි නම් පේපරයක් දුන්නාම උත්තර මතක් වෙන්නේ නැත්නම් ඒව ලියා ගන්න බැයි නම් ඔයාම හිතන්න මම ඇත්තටම මේ A level වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරනවද කියලා. කැපකිරීමක් කරන කාට අවුලක් නැහැ. අවු කොහොමද ගොඩ යන්නේ. කැපකිරීම ගැන වේසාකත්වයේ කොටසේ සෑහෙන්න කියලා දුන්නේ හින්දා වැඩි කියන්නේ නැහැ. ඒ කියන්නේ රට හැරීම කියන එක. ඉතින් මොනවත් කරන්න බෑ කැපවීමක් නැතුව. ටීවී එකේ ටෙලිනාට්‍ය 3-4ක් තියෙනවා. ඔය ටික බලන්න ඕනේ. ඒ හින්දා පන්තියේ ඉන්න කැමති නෑ සමහර. ඒක එහෙම නැත්නම් ටෙලිනාට්‍ය බලන ගමන් බොරුවට ෆෝන් එකේ ලොක් වෙලා ඉන්නවා. එහෙම තමයි ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්න. ඔය ඉන්න බැරි වුණා ඔන්ලයින් එන්න බෑ කියන අයගේ ගොඩක් ප්‍රශ්න සාධාරණ හේතු නෙමෙයි තියෙන්නේ. ඇත්තටම සාධාරණ හේතු කියන ළමයි කීප දෙනෙක් ඉන්නවා. ගොඩක් එවුන්ට තියෙන්නේ කම්මැලිකම. එහෙම නැත්නම් කැපවීමක් නොමැති වීම. කරනවා නම් කරන්න පුළුවන්. අරක නෑ මේක නෑ කියා නිදහසට හේතු හිතා ඒකෙන් හිත හදාගෙන ඉන්නවා. ඒකනේ වෙලා තියෙන්නේ. මොකද අද වෙනකොට ගෙවල් වල ස්මාර්ට්ෆෝන් එකක් නැති ගෙදරක් හරි අඩුයි. ඔයාටම ෆෝන් එකක් නැති එක හරි. ගෙදර කාට හරි තියෙන්න පුළුවන්. ආයෙත් හරි ඉල්ල ගන්න පුළුවන්. ඒකම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. ඒක තමයි කැපවීම කියන්නේ. හරි? කැපවීම තියෙනවා. බලමු අපි. අපි දැන් මේ කතා කරන්නේ ව්‍යවසායකත්වයේ කොහොමද සුළු පරිමාණ ව්‍යාපාර දියුණු කරගන්න දායක වෙන්නේ කියලා. ව්‍යාපාර ආරම්භීම අවදානම් සහගත වීම. එහෙත් ව්‍යවසායකයා තුළ ඇති අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව තුළින් ඒ අවම කරගත හැකියි. ව්‍යාපාරයක් පටන් ගන්න එක කොහොමත් අවදානම්කාරී කටයුත්තක්. හැබැයි ව්‍යවසායකයා ගාව තියෙනවනේ අවදානම් දැරීමට කැමැත්ත කියන එක. ඒ අනුව එයා ව්‍යාපාරය දියුණු කර ගන්නවා. ව්‍යවසායකයාගේ කැපවීම හා උනන්දුව මත බොහෝ දුරට ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඒක තමයි දැන් පැහැදිලි කරන්නේ. ව්‍යවසායකයා තුළ ඇති ආත්ම විශ්වාසය හා අධිෂ්ඨානය. ඒකත් බලපානවා කියලා මම කිව්වා. අභියෝග එනවා, ප්‍රශ්න එනවා, වැටෙනවා, ආයි නැගිටිනවා. හැබැයි ආයි නැගිටින්නේ ආත්ම විශ්වාසය කියන ලක්ෂණය තියෙන මිනිස්සු. ඒක තියෙන්නේ ව්‍යවසායකයෝ ගාව. ඊළඟට ඉතින් ඔය පොදුවේ අපි මෙතන කියලා දෙනවා ව්‍යවසායකයා තුළ ඇති ව්‍යවසායක නිපුණතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම. කියන තව අපි ඉගෙන ගත්තනේ ගොඩක් දේවල් ව්‍යවසායගත ගුණාංග හැටියට වගේම කුසලතා ඉගෙන ගත්තා.
මේවා තව වර්ධනය කරගන්න අර සුළු පරිමාණ ව්‍යාපාරයක් නම් එයා කරන්නේ ඒක දියුණු වෙනවා. සුළු පරිමාණ ව්‍යාපාරේ පටන් ගන්නකොට එයා ගාව තිබ්බ වේසායගත ගුණාංග වලට වඩා ඒක කරගෙන යනකොට එයා ඒ ගුණාංග තව වැඩි කරගත්තා. ඉගෙනගෙන පුහුණු වෙලා අත්දැකීම් අරගෙන එමනේ ඒවා වර්ධනය කරගන්නවා කියලා අපි ඉගෙන ගත්තේ. ඒ හරහා මේ වේසායගත කුසලතා තව වර්ධනය කරගන්නකොට මොකද වෙන්නේ? ව්‍යාපාරේ නිකම්ම දියුණු වෙනවා. හරි. හරි. ඔන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථක කරගන්න කොහොමද වේසායගතයේ බලපාන්නේ කියන කාරණාව. ඒක හරිනේ. ආයෙ ඊළඟ එකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට දිරිගැන්වීම් ලබා දෙන ආයතන. ඔය ආයතන ලිස්ට් එකේ ඉන්නවා රාජ්‍ය ආයතනත් ඉන්නවා රාජ්‍ය නොවන ආයතනත් ඉන්නවා. අපි ලියමුකෝ මුලින්ම කවුද මේ සුළු පරිමාණ ව්‍යාපාර වලට උදව් කරන රාජ්‍ය ආයතන කියලා. රාජ්‍ය ආයතන හැටියට ලියන්න කාර්මික සංවර්ධන මණ්ඩලය. කාර්මික සංවර්ධන මණ්ඩලය කාර්මික තාක්ෂණික ආයතනය කාර්මික සංවර්ධන මණ්ඩලය කාර්මික තාක්ෂණික ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ඔය ඇවිල්ලා සුළු පරිමාණ ව්‍යාපාර දියුණු කරගන්න උදව් කරන රාජ්‍ය ආයතන. රාජ්‍ය නොවන ආයතනත් අහනවනේ. රාජ්‍ය නොවන ආයතන හැටියට දාන්න ජයිකා 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 එයාට සර්වෝදය 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 එයාට බදු වාර්තා සකස් කර දෙන පෞද්ගලික ආයතන බදු වාර්තා සකස් කර දෙන පෞද්ගලික ආයතන බදු වාර්තා සකස් කර දෙන පෞද්ගලික ආයතන පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන හරි කොහොම බලන්න එහා පැත්තේ පුතේ දිනනවා තව වගුවක් දීලා අපිට ඒකේ ඔය කියන එක ආයතන ටික දීලා තියෙනවා ඒ එක ආයතන වලින් අපිට ලබා දෙන්නේ මොන පහසුකම්ද කියලා අහනවා මේක ගන්න. හරි. හරි. තව අර රාජ්‍ය ආයතන කොට ඉඳ තියෙනවා නම් ලියා ගන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එහෙම. අර දැන් සුළු පරිමාණ ව්‍යාපාර වල උදව් කරන ආයතන කොටේ රාජ්‍ය ආයතන කියන කොටේ ඉඳ තියෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන එකක් ලියා ගන්න. ඒකත් සුළු පරිමාණ ව්‍යාපාර වලට උදව් කරන ආයතනයක්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. හරි. ඊළඟට මෙන්න මේ වගුවක් දීලා තියෙනවා මේ එක ආයතන වලින් සුළු පරිමාණ ව්‍යාපාර වල මොන වගේ දිරිගැන්වීම්ද දෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. ඒක නෙඩා කියලානේ තියෙන්නේ. නෙඩා. ඒගොල්ලෝ සලසන දිරිගැන්වීම් තමයි කියන්නේ මූල්‍ය පහසුකම් ලබා දීම. ඉස්සරහින් ලියන්න මූල්‍ය පහසුකම් ලබා දීම.
मूल्‍ය පහසුකම් ලබා දීම. ඊළඟට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම. 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 ඊළඟට ඉන්නවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මණ්ඩලය කියලා කෙනෙක්. ඒගොල්ලෝ සලසන දිරිගැන්වීම තමයි විදේශ වෙළඳපොළ පහසුකම් සැපයීම. විදේශ වෙළඳපොළ පහසුකම් සැපයීම. විදේශ වෙළඳපොළ පහසුකම් සැපයීම. විදේශ වෙළඳපොළ පහසුකම් සැපයීම. කියන්නේ වෙන රටවල් වලට එහෙම භාණ්ඩ යවන්න අවශ්‍ය පහසුකම් සැලසෙන එක තමයි එයා කරන්නේ. ඊළඟට ඉන්නවා කාර්මික සංවර්ධන මණ්ඩලය. කාර්මික සංවර්ධන මණ්ඩලය කිව්වහම පුතේ ඒගොල්ලෝ සලසන සේවා තමයි උපදේශන සේවා. උපදේශන සේවා. උපදේශන සේවා. ඊළඟට තාක්ෂණික දැනුම ලබා දීම. උපදේශන සේවා තාක්ෂණික දැනුම ලබා දීම. යටිදල පහසුකම්. යටිදල පහසුකම්. යටිදල පහසුකම්. ඊළඟට ඉන්නවා අපනයන සංවර්ධන මණ්ඩලය. අපනයන සංවර්ධන මණ්ඩලය. ඒගොල්ලෝ සලසන සේවා තමයි අලෙවි පහසුකම් ඊළඟට උපදේශන සේවා. අලෙවි පහසුකම් ඊළඟට උපදේශන සේවා. අලෙවි පහසුකම් ඊළඟට උපදේශන සේවා. අලෙවි පහසුකම් උපදේශන සේවා. ඊළඟට ඉන්නවා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය. එයා කරන්නේ උපදේශන සේවා. උපදේශන සේවා සපයන. උපදේශන සේවා. උපදේශන සේවා. ඊළඟට ඉන්නවා ජාතික සංවර්ධන බැංකුව. එයා මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. ඊළඟට ඉන්නවා කාර්මික තාක්ෂණික ආයතනය. එයා තාක්ෂණික දැනුම ලබා දීම. තාක්ෂණික දැනුම ලබා දීම. උපදේශන සේවා. තාක්ෂණික දැනුම ලබා දීම ඊළඟට උපදේශන සේවා. තාක්ෂණික දැනුම ලබා දීම උපදේශන සේවා. ඊළඟට ඉන්නවා ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය. එයා විශිෂ්ටතා සම්මාන ලබා දීම. එයා කරන ඒවා තමයි විශිෂ්ටතා සම්මාන ලබා දීම. විශිෂ්ටතා සම්මාන ලබා දීම. ඊළඟට මූල්‍ය පහසුකම්. විශිෂ්ටතා සම්මාන ලබා දෙනවා. ඊළඟට මූල්‍ය පහසුකම් සැලසෙනවා. මූල්‍ය පහසුකම්. හරිනේ. හරි. ඊළඟට ඕකේ දීලා තියෙනවා එක එක ණය යෝජනා ක්‍රම ටිකක්. ඔය ණය යෝජනා ක්‍රම පුතේ කටපාඩම් කරලා විස්තර මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි පේපර් වල MCQ වල එනවා. ඒ කියන්නේ මොකක් හරි ඉස්තම් පුරවන ප්‍රශ්නයක් වගේ. ඒ නිසා ඔය හැම ණය යෝජනා ක්‍රමයක්ම මතක තියාගන්න මොකක් හරි අර පොඩි පොයින්ට් එකක් තියාගන්න. දැන් පොඩි පොයින්ට් එකක් හදාගන්න නිකන් දැක්කම මතක් වෙන්න වගේ. එහෙම නැතුව මේකේ විස්තර ඕනේ නැහැ. දැන් මුලින්ම තියෙනවානේ ලිය ඉසුර කියලා ණය යෝජනා ක්‍රමය. ලිය ඉසුර ගැන විස්තර ඕනේ නැහැ. ඒකේ ඔයගොල්ලෝ අන්ඩර්ලයින් කරගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකු කියලා තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියන්නේ RDB. එතකොට RDB බැංකුව හරහා ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමයක් කියලා කිව්වොත් ටක් ගාලා ලිය ඉසුර කියලා ලියා ගන්න පුළුවන් නම් හරි. ඒ RDB කියන එක මතක තියාගත්තම හරි. එතකොට RDB කියන බැංකුව සම්බන්ධ කරලා තිබ්බොත් එළින්ම මොකද ණය යෝජනා ක්‍රමය ලිය ඉසුර. හරිනේ RDB. ඊළඟට තියෙනවා සුවන. ඒකටම තමයි ඉස්මයිල් කියලා කියන්නේ. සුවන කියලා කියන ඉස්මයිල් කියලා කියනවා. ඒකට කවුද? ජපන් බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව. ජපන් බැංකුව තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ.
ජපන් බැංකුවේ මුල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමය මොකක්ද ඇහුවොත් අන්න සුවන. එහෙම නැත්නම් ඉස්මයි. ඊළඟට තියෙනවා සහන්‍යා. සහන්‍යාගේ ණය යෝජනා ක්‍රමය කරන්නේ පුතේ DFCC බැංකුව. DFCC බැංකුව සම්බන්ධ කරලා ණය යෝජනා ක්‍රමයක් අහලා තිබ්බොත් සහන්‍යා. 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 ඒවා ඊළඟ සනසනම් ඉතින් සනස ගැන කියනකොට පොඩ්ඩක් තේරෙනවනේ. සම්පකාරගාමී බැංකුව කිව්වහම ඒක අවුලක් නැහැ. ආයි කියනවා යට ගැමි පුබුදු. ගැමි පුබුදුව කියන ණය යෝජනා ක්‍රමය කරන්නේ හැටන් නැෂනල් බැංකුව. ගැමි පුබුදුව කියන ණය යෝජනා ක්‍රමය කරන්නේ කවුද? හැටන් නැෂනල් බැංකුව. හැටන් නැෂනල් බැංකුව. හැටන් නැෂනල් බැංකුව. ඊළඟට තියෙනවා ඔව් ඒක ඒ ටික තමයි සාමාන්‍ය විශේෂයෙන් මතක තියාගන්න ඕනි. අනිත් එක මේවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මොකද? සමහර විට දැන් ආණ්ඩුව වෙනස් වෙනකොට මහ බැංකුවේ එක දේවල් වෙනස් වෙනකොට මේ සමහර ණය යෝජනා ක්‍රමවල නම වෙනස් වෙනවා. සමහර ඒවා දැන් කලින් ආණ්ඩුවෙන් තිබ්බනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ණය යෝජනා ක්‍රම ලිස්ට් එක වෙන සෙට් එකක් තිබ්බා. ගිය පාර ළමයින්ට මම ඒ ටික දුන්නා. දැන් ඉතින් මේ වෙන ආණ්ඩුවක් නෙදී. එතකොට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාගේ ණය යෝජනා ක්‍රම තාම තියෙනවා. එතකොට ආණ්ඩුව වෙනස් හින්දා ගොඩක් වෙලාවට ඉතින් ඕවා අහන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට මේ ආණ්ඩුවෙන් දැන් ඉදිරියේදී තව එක එක දැන් කොරෝනා වලින් විපතටපත් වෙච්ච අයට සංචාරක කර්මාන්තය ඉලක්ක කරලා ඒක ණය යෝජනා ක්‍රම එහෙම හඳුන්වලා දෙයි. දැන් මොකද ගොඩාක් ව්‍යාපාර කඩාවැටිලා නේ තියෙන්නේ. කොරෝනා කේස් එකත් එක්ක. ඉතින් මේක නැවත හොඳ වුණාම අවදා හරි ආයි මේ ව්‍යාපාර නැවත ගොඩ ගන්න රජය එක එක ඒවා හඳුන්වලා දෙයි. ඔගොල්ලෝ පහ ගෙනියන කාල සීමාව වෙනකොට. එතකොට ඒ ටික ඕනි. අලුතෙන් එන ඒවා ඒ කාලේට බලාගමු. දැන් අපි තව රිවිෂන් පන්ති එහෙම දිනවනේ ඔයගොල්ලන්ගේ. ඒ නැතත් ඉතින් ඔයගොල්ලන්ට මම පන්ති ඉවර කරද්දී අන්තිම දවසේ දෙනවා වෙනම ටියුට් එකක්. කාලීන තොරතුරු කියන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාලයකට වෙනස් වෙච්ච ඒවා, ආණ්ඩු වෙනස් වීමත් එක්ක වෙනස් වෙච්ච ඒවා, ගෝලීය ප්‍රවණතා එක්ක වෙනස් වෙන එක දේවල් තියෙනවනේ. මහා බැංකුවල අධිපතිවරු වෙනස් වෙනවා, අලුත් පනත් එනවා, අලුත් වෙළඳ කිවිසුම් ගහනවා, අලුත් යටිදල පහසුකම් එනවා. ඒවා කාලීන තොරතුරුනේ ඒවා මේ සිලබස් වලට එන්නේ නැහැ. BS වල අහනවා නැහැ. ඒ නිසා ඒවා මේ අන්තිම දවසට මම වෙනම ටියුට් එකක් දෙනවා. ඒකෙන් අපි ඒවා කවර කරගන්න පුළුවන්. ඔය ටික දැන් නිකන් ඔය ඉස්කෝල විභාග වලට වගේ ඉතින් එනවනේ ඉතින් ඉස්කෝල වල විභාගයක් කියන්නේ. ඉස්කෝල කියන්නේ දැන් අර ටියුට් එක වෙන වැඩේට හැමෝම ඇඩ්‍රස් එවලානේ ඇත්තේ. මාරු කර කර යන්න එපා කියලා තියෙන තොරතුරු ටික හරියට දාන්න. ඔයාගේ ලිපි ලැබෙන ලිපිනේ. ටෙලිෆෝන් නම්බර දෙකක් හරි එකක් හරි වැඩ කරන එක. හැම වෙලේම ආන්සර් කරන්න පුළුවන් එක. ඔෆිස් වල වැඩ කරන මිනිස්සුන්ගේ එහෙම දෙන්න එපා. ඒකට ආන්සර් කරන්නේ නැතිකොට කුරියර් එකෙන් එන්නේ නැහැ. දැන් කුරියර් එකෙන් කරන්නේ උදේ 9ට විතර කතා කරනවා. ඒ දවසේ බෙදෙන බඩු ටිකට නම්බර වලට කතා කරනවා. ඒ කතා කරන වෙලාවට ඔය ආන්සර් කරේ නැත්නම් ගේන්නේ නැහැ ඒකයි. මම එහෙම කිව්වේ. කතා කරලා බලලා ඊළඟට ආයෙ ගෙවල් ගාවට ඇවිල්ලා කතා කරනවා. පාර හොයා ගන්න. ඒ හැම වෙලේ තැන් දෙකේදීම හරියට ආන්සර් කරන්න ඕනේ ෆෝන් එකේ. සමහර ගෙවල් වල ෆෝන් දිනවා කොයි වෙලේ සයිලන්ට් දාලා. ඒ වගේ නම්බර දෙන්න එපා. සමහර ඒවා තියෙනවා හිටපු ගමන් තමයි වැඩ කරන්නේ. සමහර ඒවා මේ ගෙදරින් පිට යන මිනිහගේ නම්බර එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් තාත්තාගේ හරි කාගේ හරි දීලා තාත්තා යනවා වැඩට. එහෙම නම්බර එවන්න එපා. නම්බරයට කතා කරලා බලලා දවස් දෙකක් ගේනවා. අද කතා කරලා බලලා අද ගෙනියන්න නැතුව ඊළඟ දවසෙත් කතා කරලා බලනවා. දෙකක් වැඩ නැත්නම් අහපව් දෙනවා. අහපව් දෙනවා කියන්නේ රිටර්න් ගාස්තුව මං ගෙවන්න ඕනේ වෙනවා. හරි? රිටර්න් කියලා වෙනම ගාස්තුවක් අය කරනවා. ඒතකොට ඔයාලට ආයෙම ටියුට් එක ගන්න විදියක් නැහැ. එකපාරක් කුරියර් ගාස්තුව ගෙවලා රිටර්න් ගාස්තුවකුත් ගෙවලා ආයෙ පස්සේ ගෙනිදි ගන්න එපා. අනේ මට ආවේ නැහැ. ආයෙ වන්න බැයිද? ඒත් ආයෙ එනවා නම් කුරියර් ගාස්තුව ඔයා කරනවා නම් මං ගෙවනවා. එහෙම තමයි කරන්න වෙන්නේ. ඒක නිසා හරියට ඔයගොල්ලෝ ඒ ලෙවල් ළමයිනේ. සමහර ළමයි දානවා එකපු ගමන් ඇඩ්‍රස් එක විතරයි. මොකක් හරි කියනවා මොකද දරණියකට. නමක් නැහැ. නම නැතුව ලියුම්න්නේ නැහැ. සමහර අයගේ දාලා තිනවා මොන ටියුට් එකද කියලා නෑ 21ද 22ද 23ද group class the whole class ද මොකුත් නැහැ. ඉතින් කොහොමද මං දැනගන්නේ මේ ළමයා මේ මොන පන්ති ළමයිද කියලා. ඒ නිසා හරියට ඒ විස්තර දාන්න. අනිත් එක තමයි group දෙක තුනටම දාන්න යන්න එපා. අංක එක group එක හැදුවා ඒක full හින්දා දෙක හැදුවා දෙකත් full හින්දා ඔන්න ඊයේ තුන හැදුවා.
එකට දැම්ම නම් දෙකට දාන්න එපා. දෙකට දැම්ම නම් ආයෙ තුනට දාන්න එපා. මොකකටවත් දාන්න බැරි වුණා නම් ඔන්න තුන්වෙනි ගෲප් එක දාලා දිනවා ඒකට දාන්න. දැන් සඳුදා විතර ඉඳලා වැඩේ පටන් ගන්න ඕනේ. මොකද ලබන සතිය වෙනකොටවත් ටියුට් එක ලැබිලා තිබ්බොත් අපිට අලුත් පාඩම පටන් ගන්න හැකියි. සඳුදා වැඩේ පටන් ගත්තොත් ඊළඟ සෙනසුරාදා වෙනකොට බොහෝ විට ලැබෙනවා. කුරියද වලින් දවස් දෙකක් ඇතුළත ගේනවා. එතකොට ඒ ගේන අයට ඔයගොල්ලෝ ගෙදරදී සල්ලි දීලා ටියුට් එක ගන්න තියෙනවා. බලලා ගන්න මොන ටියුට් එක දැන් බලලා ගත්තා කරන්න දෙයක් නැහැ. ඔයා එවන විස්තරය හැටියට තමයි ටියුට් එක එන්නේ. ඒ වෙලේ බලලා මට මේක නෙවෙයි ඕනි කිව්වට එහෙම කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ට ඒ තියෙන්නේ අපි දුන්න එක විතරනේ. අනිත් ළමයින්ගේව දෙන්නේ නැහැනේ. ඒකයි මම කිව්වේ හරියට විස්තර එවන්න කියලා. ඒ ටික හරියට එවලා දැන් ඒතකොට ටියුට් ටික ලැබෙයි. ලැබුණාට පස්සේ මට මෙසේජ් එකක් දාන්න ටියුට් එක ලැබුණා කියලා. මොකද මේක අතරමැදියෙක් කරහා යන වැඩක්. අවදානම්කාරී තත්ත්වෙකුත් තියෙනවා. ඒක දරාගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. මොකද මට සල්ලි හම්බෙන්නේ මාසේ අන්තිමට. ඒගොල්ලෝ ඔක්කොම සල්ලි ටික එකතු කරගන්නවා. ඊළඟට ඒකෙන් ඒගොල්ලන්ගේ ගාස්තු අඩු කරගෙන ඔයගොල්ලන්ගේ පන්ති ගාස්තුනුත් තව 100%ක් ඒගොල්ලෝ ගන්නවා සල්ලි එකතු කරලා දෙනවා කියලා. දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා කරන්නේ. ඒ නිසා ළමයි ටියුට් එක ලැබුණම මට ටියුට් එක අද හම්බුණා කියලා මෙසේජ් එකක් දාන්න කාරුණික වෙන්න පොඩ්ඩක්. ඒක මම දන්නවා මේ ළමයට ගියා මේ ළමයට ගියා මේ ළමයට ගියා කියලා මට මාක් කරගත්ත හැකි. එහෙම කරමු නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ නේ. දැන් අපි අවසර ඉල්ලුවා ආයතනය හරහා ගිහිල්ලා ටියුට් බෙදන්න. ගමක් ගානේ ගිහිල්ලා ඒකට අවසර දුන්නෙත් නැහැ. ළමයින්ට ඇවිල්ලා ටියුට් ගෙනියන්න ආයතනයට එන්න එහෙම අවසර කොහොමද දෙන එකක් නැහැනේ බස් වැඩ කරන්නේ නැතිකොට. ඕක තමයි එකම විකල්පය. ඒ නිසා අපි ඔය විදිහට කරමු. හරි. එහෙමනම් මේ ටියුට් එකේ වැඩ ඉවරයි ඔන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පාඩම් 6ක් ඉවරයි. ඔය පාඩම් 6න් තමයි මම දැන් අර පේපර් ක්ලාස් එකේ පේපර් කරන්නේ. දැන් පළවෙනි පේපර් එක දීලා තියෙන්නේ. හෙට නෙමෙයි අනිද්දා රෑ 8ට සාකච්ඡා කරනවා. කාලගුණික තත්ත්වයන් මත බොහෝ සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නැත්තම් කරනවා. ඒ නැත්තම් කියන්නේ කරන්ට් එක තිබ්බේ නැත්තම් හරි ගෙරෙව්ව අකුණු ගැහුවොත් විතරයි නැත්තේ. නැත්තම් තියෙන්නේ. අනිත් එක 22 ළමයි ඔයගොල්ලෝ මේ ඔය පන්තියට සම්බන්ධ වෙන හැම මේ පන්තිය දාම තියෙනවා අනිත් ටියුට් එකේ වැඩ තියෙනවා ළමයි අයින් වෙන්න එපා. මේ පන්තියට සම්බන්ධ වෙන මේ මොහොතේ ඉන්න සමහර කවුරු හරි ඉන්නවා නම් ඔය Zoom පැකේජ් එක දාගන්න නැතුව ඒක දාගන්න. ඒක රුපියල් 150ද කොහෙද යන්නේ මාසෙට? GB 25ද 50ද දෙනවා. තමාත් ඒක දාගෙන තියෙන්නේ. මොබිටෙල් වල තියෙනවා, ඩයලොග් වල තියෙනවා, හච් වල තියෙනවා, යාට හැමෝම ගාව එක තියෙනවා. Zoom එකට වෙනම පැකේජ් තියෙනවා. ඒ ගාන දාගත්තාම මාසෙට මෙච්චරයි. මාසෙම පන්ති ටිකට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගානේ. ඔය 200ක් වගේ 200 අඩු ගානක් යන්නේ. ඒක දාගන්න YouTube එකේ නම් ඉතින් ඕගොල්ලන්ට සමන්ත සර් දානවා ඉස්සාවෙන්නේ. මාත් ඔය හිටපු ගමන් දානවනේ YouTube එකටත් 200 ගානකටද 300 ගානකටද පැකේජ් එකක් තියෙනවා. YouTube පැකේජ් එක නම් එච්චරම වැදගත් වෙන එකක් නෑ. ඒකට සමහර අයට. ඒ හින්දා මේ අනිත් එක දැන් අපේ ක්ලාස් වල රෙකෝඩින්ග් උත් YouTube එකට දාන්න මම තීරණය කරා. මොකද එතකොට ළමයින්ට YouTube පැකේජ් එක දාගෙන වෙලිය හැකි. අපේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකට වෙනම data කැපෙනවා. ඒක සම්බන්ධයක් නැහැ මොකක් එක්ක. මගේ YouTube channel එකක් තියෙනවා. මම ඒකට ඒකට දානවා. ඔය පන්තියට සම්බන්ධ වෙන්න බැරි ළමයින්ට. දැන් අද කරන එක අදම දානවා එහෙම කියන්න බෑ. මොකද මේ දවස්වල සිග්නල් එහෙම නැහැනේ ගෙදරට හරියට. මම වෙනද දාන්නේ ඔය ක්ලාස් එකට ගිහිල්ලා දාන්නේ. දැන් යන්න බෑනේ. ගන්නකො අනිත් ටියුට් එක. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මයික් ඔන් කරලානේ තියෙන්නේ. ප්‍රශ්න කියන්නේ ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. ටියුට් බෙදා හැරීම සම්බන්ධයෙන්, කුරියර් සම්බන්ධයෙන්, ඇඩ්‍රස් එක සම්බන්ධයෙන් අද්ද නොකර ඉන්න එපා. ගෙදරනේ ඉන්නේ. මයික් එක ඔන් කරලා අහන්න. මට ඒක උත්තර දෙන්න පුළුවන්. මැසේජ් කරකට අහන්න දෙයක් නැහැ නේද එතකොට? දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. අපි මේ ටියුට් එකේ වැඩ ඉවර නෑනේ. මට කියන්න අපි 14 වෙනි එක කරාද 7 වෙනි පිටුවේ තියෙන 14 වෙනි එක කරාද? නෑ සර්. නෑ නේද? නෑ. බලමු ඊට උඩින් ටික කරලා නේද ඔක්කොම? ඔව් සර්. ඕනේ 14 බලමු එහෙනම්. රටක පවතින ව්‍යාපාර අතරින් කුඩා ව්‍යාපාර වෙන්කර හඳුනාගත යුත්තේ ජාතික නිෂ්පාදිතයට එමගින් ලැබෙන දායකත්වය හා සම්පත් භාවිතය වැනි දත්ත ලබා ගැනීම පමණි. මෙම ප්‍රකාශය පිළිබඳ විමසීමක් කරන්න. මේක ඕගොල්ලන්ට ඉගෙනුවා අපි. ඒ කියන්නේ සුළු පරිමාණ සහ මහ පරිමාණ ව්‍යාපාර කියන දෙක
වෙන් කරලා හඳුනා ගන්න ඕනි කියලා අපි 14 එහෙම වෙන් කරලා හඳුනා ගන්න ඕනි එයි කියලා කතා කරන්නේ. ඔය ඉන්නේ 14 පිටුව කතා කරලා තියෙනවා. මේ දෙක වෙන් කරන්න ඕනි එක එක අවශ්‍යතාවයක් තියෙනවා. මේ දෙක වෙන් කරලා හඳුනාගන්නේ අන්නේ නිසා. අන්නේ ටික තමයි ඔය අහන්නේ. ඉතින් මේගොල්ලෝ ඒක අහලා තියෙන කෙලින්ම අහලා නැහැ. ඒගොල්ලෝ කියනවා මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනි ජාතික නිෂ්පාදනයට ලැබෙන දායකත්වය බලා ගන්න විතරයි. ඒකට එකගද නැද්ද කියලා අහනවා. එකගද නැද්ද? එකග නැහැ. මොකද අපි දන්නවා සුළු පරිමාණ මහ පරිමාණ කියන දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනි ජාතික නිෂ්පාදනයට දෙන දායකත්වය බලන්න විතරක් නෙමෙයි. එහෙනම් තව මොනවද ඒකේ තියෙන අවශ්‍යතා? එතකොට ලියන්නේ සේවා නියුක්තියට දායකත්වයේ බැලීමට. සේවා නියුක්තියට ලබා දෙන දායකත්වයේ බැලීමට. දැන් මේ කියන්නේ 7 වෙනි පිටුවේ තියෙන 14 වෙනි එකට උත්තර. hard work tube එකේ. 7 වෙනි එකේ පිටුවේ තියෙන 14 වෙනි එකට උත්තර. සේවා නියුක්තියට ලබා දී ඇති දායකත්වයේ බැලීමට කරාද? ඒකනේ නැහැ කිව්වේ. ඊළඟට මූල්‍ය පහසුකම් සහ අනිකුත් පහසුකම් ලබා දීමට 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 විදේශ රටවලින් ලැබෙන ආධාර ලබා දීමට විදේශ රටවලින් ලැබෙන ආධාර ලබා දීමට විදේශ රටවලින් ලැබෙන ආධාර ලබා දීමට හරි 15 කරා 16 කරා 17 හරි 18 හරි 19 බලන්න කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් විය යුතු සාධක පැහැදිලි කරන්න. මේකත් ටියුට් එකේ ඉගෙනගන්න. පොඩියට ව්‍යාපාරයක් පටන් ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද කියලා. එකක් කියන්නේ තමා සතු හැකියා දක්ෂතා පිළිබඳ. 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 අවශ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ. අවශ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ. කොහොමද ඒක හිතන්න එපා. අවශ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ. තමා සතු හැකියා දක්ෂතා පිළිබඳ අවශ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ. අවුනාද සුළු පරිමාණ ව්‍යාපාර කරනකොට සැලකිලිමත් වෙන්න ඕනි සාධක. ස්ථානගත කිරීම පිළිබඳ සේවක අවශ්‍යතා පිළිබඳ ස්ථානගත කිරීම පිළිබඳ සේවක අවශ්‍යතා පිළිබඳ ස්ථානගත කිරීම පිළිබඳ සේවක අවශ්‍යතා පිළිබඳ හරි 20 හරි 21 හරි 22 ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන් විවිධ ගැටලු වලට මුහුණ දෙයි. ඒවා අතර තාක්ෂණික ගැටලු, මූල්‍ය ගැටලු, වැඩිදල පහසුකම් ගැටලු, අලෙවි ගැටලු, උපදේශන පහසුකම් ලබා ගැනීම සම්බන්ධ ගැටලු ප්‍රධාන වේ. ඉහත එක් එක් ගැටලු විසඳීම සඳහා පිළිතුරු ඇති රාජ්‍ය ආයතන දෙක බැගින් නම් කරන්න. මේ එක එක ගැටලු විසඳන්න තියෙන රාජ්‍ය ආයතන දෙක ගානේ ලියන්න. මුලින්ම තියෙන්නේ තාක්ෂණික ගැටලුනේ. හරියට තාක්ෂණික ගැටලු කියලා
අපි බලමු තාක්ෂණික ගැටලු විසඳන්න තියෙන රාජ්‍ය ආයතන මොනවාද කියලා. කාර්මික තාක්ෂණික ආයතනය කාර්මික තාක්ෂණික ආයතනය කාර්මික තාක්ෂණික ආයතනය ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒගොල්ලෝ තමයි තාක්ෂණික ගැටලු විසඳන්නේ ඉන්නේ. ඊළඟට අහනවා මූල්‍ය ගැටලු. මූල්‍ය ගැටලු වලට ඉන්න කට්ටිය තමයි වේශායකත්ව ප්‍රාග්ධන සමාගම්. ජාතික සංවර්ධන බැංකුව අන්න ඒවා. ඊළඟට යටිතල පහසුකම් කිව්වහම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාර්මික සංවර්ධන මණ්ඩලය ඊළඟට ඉන්නවා අලෙවි ගැටලු. අලෙවි පහසුකම් සැලසෙන කට්ටිය තමයි හස්ත කර්මාන්ත මණ්ඩලය. අපනයන සංවර්ධන මණ්ඩලය ඊළඟට ඉන්නේ උපදේශන සේවා සපයන කට්ටිය ලියා ගන්න. කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය ඊළඟට හරි ඉහත පිළිතුරට සම්බන්ධ ඕනෑම ආයතන දෙකක් සපයන සේවා තුනකින් සඳහන් කරන්න. අපි ගමුකෝ ඔය ආයතන වලින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියන එක ගන්නකො. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තමයි ටිකක් ප්‍රසිද්ධ ඒවා. ඒගොල්ලෝ කරන පහසුකම් තමයි යටිතල පහසුකම් සැපයීම උපදේශන සේවා ඊළඟට ගමුකෝ කාර්මික සංවර්ධන මණ්ඩලය එයා සලසන ඒවා තියෙනවා ගොඩක්. යටිතල පහසුකම් උපදේශන සේවා අලෙවි පහසුකම් ඒ ඔක්කොම සලසනවා. ඉසිතුන ප්‍රසාද් මහතා කුඩා ව්‍යාපාරය කරවීමට මහත් උනන්දුවෙන් පසු වේ. ඔහුගේ කුඩා ව්‍යාපාරයේ සාර්ථක වේදෝ නොවේදෝ යන බියක් ඔහුගේ සිත තුළ ඇත. ප්‍රසාද් මහතාගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යාමට ඉවහල් වන්නා වූ නිර්ණායක කවරේද? ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යනකොට ඒක සාර්ථක කරගන්න ඉවහල් වෙන සාධක. එකක් තමයි ලියන්න තමා පිළිබඳ මන අවබෝධයක් තිබීම. ඕනෙම ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඒක ඕනේ. තමා පිළිබඳ මන අවබෝධයක් තිබීම. ඒකට මනා කළමනාකාරීත්වයක් පවත්වා ගැනීම සාර්ථක කරගන්න නම් හොඳ මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. මනා කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම.
මනා කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම. වෙළඳපොළ පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබීම. 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 ව්‍යාපාර පරිසරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම. ව්‍යාපාර පරිසරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම. ව්‍යාපාර පරිසරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම. හරිනේ? හරි. ඊට පස්සේ ව්‍යවසායකයෙක්ගේ තියෙන වෙනත් ගති ලක්ෂණ මොනවාද අහන්නේ? ව්‍යවසායකයෙක්ගේ තියෙන වෙනත් ගති ලක්ෂණ කිව්වහම අර පහනේ. ව්‍යවසායකයන්ගේ තියෙන ගති ලක්ෂණ පහයිනේ මොනවාද? අවදානම් දැරීමට ඇති කැමැත්ත, ආත්ම විශ්වාසය, කැපවීම, අවදානම් දැරීමට ඇති කැමැත්ත, ආත්ම විශ්වාසය, කැපවීම, ස්වාධීන බව, නිර්මාණශීලී බව. 24 හරි 25 හරි 26 තියරි ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ. සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථක වෙලා තින්නේ කියලා නේ අහලා තියෙන්නේ. ඔක ටියුට් එකේ උගන්වලා තියෙනවනේ. මොකද ගොඩක් අය කතා කරන්නේ සුළු පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්න හේතුනේ. හැබැයි අපි කිව්වා වර්තමානයේ සුළු පරිමාණ ව්‍යාපාර සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ හැමෝම සුළු පරිමාණ ව්‍යාපාර පටන් ගන්න යමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක සාර්ථක වෙනවා ඒකයි. ඒ සාර්ථක වෙන්නේ ඇයි අහ? ඒකට අපි කරුණු පහක් හයක් උගන්වලා තියෙනවා. එකක් තමයි පුළුල් වෙළඳපොළක් තිබීම. අද හොඳ මාකට් එකක් තියෙනවා මොනවා විකුණන්නේ කියන්නේ. පුළුල් වෙළඳපොළක් තිබීම. රටේ මිනිස්සු වැඩිනේ. දැන් පාරට චූම්පාන් විකුණනත් හොඳ ගාණක් හෙව්වේ. පුළුල් වෙළඳපොළක් තිබීම. යටිතල පහසුකම් දියුණු වී තිබීම. යටිතල පහසුකම් දියුණු වී තිබීම. ගොඩාක් ඉතින් පාරවල් හැදිලා කරන්ට් එක තියෙනවා. ඒත් එක්ක සුළු පරිමාණ ව්‍යාපාර සාර්ථක වෙන්න හේතු වෙලා තියෙනවා. යටිතල පහසුකම් තිබීම. යටිතල පහසුකම් තිබීම. කළමනාකරන දැනුම තිබීම. පොඩියට ව්‍යාපාර පටන් ගන්න ගොඩක් අයට අද හොඳ මැනේජ්මන්ට් දැනුමක් තියෙනවා. කළමනාකරන දැනුම තිබීම. කළමනාකරන දැනුම තිබීම. කළමනාකරන දැනුම තිබීම. ව්‍යාපාරිකයන්ගේ උනන්දුව හා කැපවීම. මේක කොහොමද ඉතින් බලපානවානේ සාර්ථක වෙන්නේ? ව්‍යාපාරිකයන්ගේ උනන්දුව හා කැපවීම. උනන්දුව හා කැපවීම. රජයෙන් ලබා දෙන විවිධ පහසුකම්. 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 සියත ඒ ටික හරි 29 13 පිටුවේ තියෙන 29 13 පිටුවේ තියෙන 29 මම දැන් උත්තර කියන්නේ නැහැ මොකද මේක දැන් ලිව්වේ ටියුට් එකේ. ඒතකොට ඒ ටික පොඩ්ඩක් ටියුට් එක බලලා පස්සේ තනියෙන් ලියලා බලන්න. ඒතකොට ඒක මතක තියාගන්න පුළුවන්. අද පටන් ගත්තේ උතන ඉන්නේ පන්ති. වර්තමානයේ ආරම්භ කරන දැන් සුළු ව්‍යාපාර වඩා සාර්ථකව පවත්වාගෙන යනු දැකිය හැකියි. ඊට හේතුව ව්‍යවසායගත කුසලතා ඇති අය සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමයි. සුළු ව්‍යාපාර හා ව්‍යවසායකත්වයේ ඇති සම්බන්ධය පැහැදිලි කරන්න. ඔකෙන් තමයි අපි අද පාඩම පටන් ගත්තේ. හරි ඒක ලියන්න තනියෙන් 26 හරි 27 හරි විද්‍යුත් මොකද ප්‍රශ්නේ අහන්නකො පුතේ මැසේජ් කරන්න නැතුව කටින් අහන්නකො ඒකට මම කියන්නම්. ඔක බල බල ඉන්න වෙලාවක් නෑ. ඇප් එකේ තියෙන වෙනස නේ ඒකයි. 28 හරි 39 හරි 30 හරි
සර් 28ට උත්තරේ 28 28 කිව්වේ මොන පිටුවේ තියෙන 28ද? 14 14 පිටුවේ තියෙන 28ද? ආ ඔව් සර්. ආයේ තියෙන්නේ වේසායකත්වයේ ප්‍රශ්නයක් නේ. පුෂ්පික රැකියා කීපයක නිරත වුණත් අන්නෝම නේ විස්තරයක් තියෙනවනේ. ඔය වගේ ප්‍රශ්න වල මම ඔයගොල්ලන්ට කියලා තින්නේ උඩ තියෙන විස්තරය සම්පූර්ණයෙන් කියවලා යට කියවන්න යන්න එපා. යටින් අහලා තියෙන්නේ මොනවද කියලා බලලා උඩ කියවන්න. යටින් අහලා තියෙන්නේ පුෂ්පික වේසායකයෙක් ලෙස ඔබ පිළිගන්නේද නැද්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. එයා වේසායකයෙක් විදිහට පිළිගන්න පුළුවන්ද වෙයිද කියලා අහනවනේ හේතුත් ඉල්ලනවා. දැන් පොඩ්ඩක් උඩ විස්තරය කියවන්න. පුෂ්පික රැකියා කීපයක නිරත වුණත් ඒ වයින් සෑහීමකටපත් නොවුන් වෙයි. පසුව ඔහු තමාගේම ව්‍යාපාරයක් කිරීමේ අපේක්ෂාවෙන් කුඩා ව්‍යාපාර පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවේය. පුෂ්පික වැඩට කැප වූ නොමසුබට උත්සාහයෙන් යුක්ත දැක්මක් සහිත පුද්ගලයෙහි වෙළඳපොළ පිළිබඳ අධ්‍යයනයන් තුළින් ව්‍යාපාර අදහසක් ඇති කරගත් ඔහු ව්‍යාපාර අවස්ථාවක් සංවර්ධනය කරගත්තේය. නිවසට මදක් දුරින් පිහිටි කර්මාන්ත උද්‍යානයේ සේවක සේවිකාවන් සඳහා සාධාරණ මිලට දිවා ආහාර පැකට් අලෙවි කිරීමේ ජංගම සේවාවක් ආරම්භ කළේ ඒ අනුවය. කුඩා කල සිටම දැඩි කැපවීමකින් හා උත්සාහයකින් තම මව ගෙවත්තේ කාබනික පොහොර යොදා වගා කරන එළවලු වගාවටද යම් සහනයක් සැලසීම නිපුණගේ අදහසයි. එළවලු කොටුවෙන් ලබා ගන්නා ආහාර අලුත් එළවලු සමග ලැබෙන දිවා ආහාරයේ රසවත් වූ නිසාම නොබෝ දිනකින් රස ආහාර නමින් ඔහුගේ ව්‍යාපාරයේ ජනප්‍රිය විය. හරි. පුෂ්පික වේසායකයෙක් ලෙස ඔබ පිළිගන්නේ. එතකොට දැන් මොකද කියන්නේ? මෙයා වේසායකයෙක් විදිහට පිළිගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි පුළුවන් කියන්නේ? වේසායකයෙකු තුළ තිබිය යුතු ගති ලක්ෂණ රාශියක් පුෂ්පික තුළ තිබෙන නිසා ඔහු වේසායකයෙක් ලෙස පිළිගත හැකියි. එහෙම කියන උදාහරණ විදිහට දෙන්න ඕනි මොනවද මෙයා ගාව ඔයා දැකපු ගති ලක්ෂණ කියලා. හරියන්නකො එහෙම. වේසායකයෙකු තුළ තිබිය යුතු හෝම්වර්ක් දුන්නලු ඒ. කමන්නේ ඒතකොට උත්තර ටික චෙක් කරගන්නකො. වේසායකයෙක් සතු විය යුතු ගති ලක්ෂණ රාශියක්. වේසායකයෙක් සතු විය යුතු ගති ලක්ෂණ රාශියක් පුෂ්පික තුල පවතින නිසා ඔහු වේසායකයෙක් ලෙස පිළිගත හැකියි. එහෙම කියලා දෙන්න උදාහරණ නොපසුබට කැපවීම දැක්මක් සහිත වීම. අර ගති ලක්ෂණ පහට අමතරව මම ඔයගොල්ලන්ට තව දුන්නා දැක්මක් සහිත වීම. ඒ කොටේ තමයි අවුව තිබ්බේ දැක්මක් කියන එක. කැපවීම දැක්මක් සහිත වීම අවස්ථා ග්‍රහණය කර ගැනීම. හරි. පුෂ්පිකගේ ව්‍යාපාරය සාර්ථක වීමට බලපෑ ව්‍යාපාරික අදහස ලියන්න. ව්‍යාපාරික අදහස තමයි කර්මාන්ත උද්‍යානයේ සේවකයන්ට දිවා ආහාර අලෙවි කිරීම. එයාට ආපු අදහස ඒක. කර්මාන්ත උද්‍යානයේ සේවකයන්ට දිවා ආහාර අලෙවි කිරීම. ඊළඟට
මෙම සිද්ධියෙන් ප්‍රකාශ වන ව්‍යාපාර අවස්ථාව කුමක්ද? අවස්ථාව තමයි මෙයාට ආපු chance එක. chance එක තමයි නිවසට නුදුරින් කර්මාන්ත උද්‍යානයේ පිහිටා තිබීම. නිවසට නුදුරින් කර්මාන්ත උද්‍යානයේ පිහිටා තිබීම. මෙයාට ආපු chance එක ඒක. නිවසට නුදුරින් කර්මාන්ත උද්‍යානයේ පිහිටා තිබීම. අනිත් එක තමයි මව විසින් ගෙවත්තේ එළවලු වගා කර තිබීම. ඒකත් නියම chance එකක් වුණානේ. ඒකනේ යාගේ කැම රහල් කියන්නේ. මව විසින් ගෙවත්තේ එළවලු වගා කර තිබීම. මව විසින් ගෙවත්තේ එළවලු වගා කර තිබීම. හරිනේ. තා මොනවද කියන්නේ නොකරපු ප්‍රශ්න? තා මොනවද කියන්නේ තමයි නොකරපු ප්‍රශ්න ඩියුට් එකේ තියෙන්නේ? ඔක්කොම කරලාද? 29 29. ඒක කරේ නැද්ද? ව්‍යවසායකත්වයේ අවශ්‍ය වන්නේ දියුණු වෙමින් පවතින රටවලට පමණි. මෙම ප්‍රකාශය සඳහා ඔබ එකඟ වන්නේද? හේතු දක්වන්න. හරි. මොකද කියන්නේ ව්‍යවසායකත්වයේ ඕනි දියුණු වෙමින් පවතින රටවලට විතරයිලු. ඒකට එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් ඇමරිකාව චීනය වගේ දියුණු රටවල් වලට ව්‍යවසායකත්වයේ ඕනේ නැහැ. ලංකාව ඉන්දියාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට විතරයිලු ව්‍යවසායකත්වයේ ඕනේ. ඒ අලුත් දේවල් කරන්න ඕනේ. ඒකට එකඟද නැද්ද අහනවා. මට එකඟ වෙන්න බෑ. එකඟ වෙන්න බෑ කියන්නේ ළමයි මේකයි. දැන් අපි දියුණුයි කියලා අලුත් දේවල් නොකර ඉන්න බෑ. අපි රේස් එකක් දුවනවා නම් මම ඒකේ පළවෙනියට දුවන්නේ මම දැන් එක මම පළවෙනිය කියලා දැනගත්තාම මම දුවන එක නවත්තලා හරියන්නේ නැහැ. මම ඒ දුවන්නේ බෑ. මොකද මම පළවෙනිය කියලා මම දුවන්නේ නැතුව හිටියොත් අනිත්‍යව මම බහුබල වෙනවා. ඒ නිසා ඕනම රටක් පවතින තත්වයෙන් පෙරට යාමට නව්‍යතා සම්පාදනයක් කරන්න ඕනේ. එනේ ව්‍යවසායකත්වයේ හැම රටකටම වැදගත් කියලා තමයි අපි කියන්නේ. يعني එකඟ නොවේ. එකඟ නොවේ. ඕනෑම රටකට පවතින තත්වයෙන් පෙරට යාමට ඕනෑම රටකට පවතින තත්වයෙන් පෙරට යාමට ව්‍යවසායකත්වය අවශ්‍ය වේ. නැත්නම් නව්‍යතා සම්පාදනය කළ යුතු වේ. ඕනෑම රටකට පවතින තත්වයෙන් පෙරට යාමට නව්‍යතා සම්පාදනය කළ යුතු වේ. එම නිසා සෑම රටකටම ව්‍යවසායකත්වය අවශ්‍ය වේ. තව මොනවද කරේ නැත්තේ? අන්තිම පිටුවේ තියෙන ප්‍රශ්න තුනම කරේ නැහැලු. එහෙමද? ඔව් සර්. බලන්න 34. ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ව්‍යවසායකත්වයේ දියුණු කරන්න රජය මොනවද අහනවා කරලා තියෙන්නේ. ඒතකොට ඉතින් අර රජයේ එක එක ණය යෝජනා ක්‍රම ගෙනල්ලා තියෙනවා. ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් ගලපලා හදලා ගන්න ඕනේ මේකට. එකක් තමයි කියන්නේ රටේ යටිදල පහසුකම් දියුණු කිරීම. රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග. යටිදල පහසුකම් දියුණු කිරීම. ව්‍යවසායකත්වයේ පිළිබඳ
අධ්‍යයන හා පුහුණු පාඨමාලා පැවැත්වීම. ව්‍යවසායකත්වයේ පිළිබඳ අධ්‍යයන හා පුහුණු පාඨමාලා පැවැත්වීම. අධ්‍යයන හා පුහුණු පාඨමාලා පැවැත්වීම. අර විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. පර්යේෂණ හා තාක්ෂණික සේවා සැපයීම. පර්යේෂණ හා තාක්ෂණික සේවා සැපයීම. වෙළඳපොළ පහසුකම් සැපයීම. වෙළඳපොළ පහසුකම් සැපයීම. වෙළඳපොළ පහසුකම් සැපයීම. ව්‍යවසායකයන් ඇගයීම සඳහා විශිෂ්ටතා සම්මාන ආදිය ලබා දීම. ව්‍යවසායකයන් ඇගයීම සඳහා විශිෂ්ටතා සම්මාන ආදිය ලබා දීම. ව්‍යවසායකයන් ඇගයීම සඳහා විශිෂ්ටතා සම්මාන ආදිය ලබා දීම. විශිෂ්ටතා සම්මාන ආදිය ලබා දීම. ශ්‍රී ලංකාවේ ව්‍යවසායගත නිපුණතා සංවර්ධනය සඳහා දායක වන ආයතන. අපි ඉස්සෙල්ලා කර ලිව්වේ ඒ ආයතන ටිකම තමයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, හස්ත කර්මාන්ත මණ්ඩලය, අලෙවි පහසුකම් සපයන්නේ හස්ත කර්මාන්ත මණ්ඩලය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, කාර්මික තාක්ෂණික ආයතනය, ITI කියලා කියන්නේ කාර්මික තාක්ෂණික ආයතනය, හරි. මහ පරිමාණ ව්‍යාපාරවල වර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලබා දෙන දායකත්වය ලියන්න. අපි ලිව්වනේ දැන් ඔය දෙන්නගේ සම්බන්ධය කියලා එක තැනක. ඒ සම්බන්ධය හැදෙන්නේ ඔන්න ඔතන ඉන්නේ. කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාර වලින් ලබා දෙන නිමෙවුම තමයි ගොඩක් වෙලාවට මහ පරිමාණ ව්‍යාපාරිකයාගේ මොක වෙන්නේද? යෙදවුම වෙන්නේ. මහ පරිමාණ ව්‍යාපාර වල දායකත්වයට සුළු පරිමාණ ව්‍යාපාරිකයා දෙන මහ පරිමාණ ව්‍යාපාර වල පැවැත්මට සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ දෙන දායකත්වය තමයි. ඒ කියන්නේ මහ පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනෙකුත් උපාංග ආදී සුළු පරිමාණ ව්‍යාපාරිකයා සපයනවා. හරි. හරියන්නේ මෙහෙම සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ නිමෙවුම සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ නිමෙවුම බොහෝ විට සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ නිමැවුම බොහෝ විට මහ පරිමාණ ව්‍යාපාරිකයාගේ යෙදවුම වේ. 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 ඒ අනුව මහ පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය මහ පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය
අමුද්‍රව්‍ය හා අනෙකුත් උපාංග අමුද්‍රව්‍ය හා අනෙකුත් උපාංග බොහෝමයක් අමුද්‍රව්‍ය හා අනෙකුත් උපාංග බොහෝමයක් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විසින් සපයනු ලබයි. සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විසින් සපයනු ලබයි. සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විසින් සපයනු ලබයි. හරි. ඔන්න එහෙමනම් ළමයි අපේ වේසායකත්වයේ පාඩමට අදාළ සහ සුළු පරිමාණ පාඩමට අදාළ ඔක්කොම වැඩ ටික උතනින් ඉවරයි. අපි කොහොම හරි උත්සාහ කරමු ලබන සතියේ සෙනසුරාදාට කලින් නිබන්ධන ටික ලැබෙන්න සලස්වන්න. මම හෙට නිකන් අනිද්දා ඉඳලා මේ වැඩේ පටන් ගන්නවා. බොහෝ විට අපිට එතකොට ඊළඟ සතියේ යනකොට ටියුට් එක ලැබිලා තියෙනවා. හරි. එහෙමනම් දැන් අර පේපර් ක්ලාස් එක තියෙනවා මේ සඳුදා රෑ 8ට. පේපර් එක කරලා සර් කරත් නෑ නේද? මොකද 30 වෙනි කීයද? 30 අවේශායකයන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අවදානම් මොනවාද කියලා අහනවා. එතකොට ඔතන ලියන්න වෙන්නේ පුතේ අපි අර පළවෙනි ටියුට් එකේ කතා කරේ ව්‍යාපාර මුහුණ දෙන අවදානම් කියලා අවදානමක් තිබීම කියන ලක්ෂණයක් කතා කරන්නේ. ආන් ඒකේ ඉගෙනගත්ත විදිහේ අවදානම්. ලියන්න එකක් ව්‍යාපාර වේශායකයන් මුහුණ දෙන අවදානම් පාරිභෝගික රුචිය වෙනස් වීම. පාරිභෝගික රුචිය වෙනස් වීම. තාක්ෂණය වෙනස් වීම. තාක්ෂණය ඉක්මනට වෙනස් වෙනවනේ. තාක්ෂණය වෙනස් වීම. පාරිභෝගික රුචිය වෙනස් වීම, තාක්ෂණය වෙනස් වීම. තරගකරුවන්ගේ පැමිණීම. අමුද්‍රව්‍ය නීති රීති මගින් ඇති කරන බලපෑම. හරිද එතකොට? තව නෑනේ නොකරපුවා. හරි. 33ක් තියෙනවා. 33 සේවකයන් අතර ගැටුම් නිරාකරණය කිරීමේ ශක්තිය හා දක්ෂතාවය වේශායකයා සතු විය යුතුයි. ගැටුම් කළමනාකරණය කියන්නේ මේවා නම් දැන් ඔයගොල්ලන්ට අර විශේෂයෙන් සිලබස් එකේ නැහැ. උනට වේශායකයෝ ගැන ඉගෙන ගන්න ඉතින් මේකත් වැදගත්. වේශායකයෝ මොකක් හරි ගැටුමක් ඇති වුණාම ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක ඒ ප්‍රශ්න විසඳන ක්‍රම තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන විදි තියෙනවා. අනේ ටික ඔය අහන්න. ටිකක් තමයි කියන තල්මසා රටාව. ඒ තල්මසා රටාව කියන්නේ ළමයි තමාගේ බලය පාවිච්චි කර ගැටුම විසඳීම කියන එක. තමන්ගේ තියෙන බලය පාවිච්චි කරලා ප්‍රශ්න විසඳලා දාන එක තමයි තල්මසා රටාව කියන්නේ. මොකක් හරි ගැටුමක් ඇති වුණාම දැන් ආයතනයක හරි හිතන්නකො තමන්ගේ ආයතනයේ සේවකයෝ අතර ප්‍රශ්නයක්. තමන්ගේ බලය පාවිච්චි කරලා බැනලා ගහලා දඬුවම් කරලා වැඩි ඉවරයක් කරන්න දාන. අර කොහරි වලියක් එහෙම යනකොට ආමිගෙන් බහැලා ගහන්නේ. ආයේ මේ කවුද වලිය දාගත්තේ කවුද වැරදි කවුද හරි ඔව හොයන්නේ නැහනේ. ඔය හරි ගහ ගන්නවා නම් නිකන් කොල්ලෝ ටිකක් එහෙම මියුසිකල් එකක හරි තනපු ගමන් ගන්නවා. කෙලින්ම බලාගෙන ඉන්නත් එක ගහනවා. එතනින්ම වලිය ඉවරයි. වැඩි හරියක් කුටි ගන්න වලිය බලන්නේ නැහැ. මේ තල්මසා රටාව. අනික ඉබි රටාව. ඉබි රටාව කියන්නේ අර ගැටුම මගහැර සිටීම කියන එක. ගැටුමක් ඇති වෙන වෙලාවක පැත්තකට වෙලා ඉන්නවා නිකන් දැක්කේ නෑ වගේ. දැන් ඉස්කෝලේ ගහ ගන්නවා නම් ළමයි ප්‍රින්සිපල් කරන්නේ පාඩුවේ ඉන්න ඔෆිස් එක වහගෙන එක්ක යා ගෙදර යනවා. ඊට පස්සේ ටිකක් ගැටුම ඉවර වුණාම පස්සේ ආයෙ එනවා. ඒකත් හරි මගාරිනවා කියලා අපි කියන්නේ. අනේ ඔය ගහගත්තා අපිට ඕවා දාලා නැහැ කියලා සේෆ් එකේ දැක්කේ නෑ වගේ යනවා. එහෙමද අපි දැක්කේවත් නෑ. අපි දන්නේවත් නෑ. ඊට පස්සේ ආයෙ ඒක ඉබි රටාව. ඊළඟට වලසාගේ රටාව කියන්නේ සේෆ් න්‍යාය.
වලසාගේ රටාව. ඊට වවුලාගේ රටාව. වවුලාගේ රටාව. ගැටලුවකට වෙනස් ආකාරයක විසඳුමක් දෙනවා වවුලාගේ රටාව. ඊට හිවලාගේ රටාව. හිවලා කියන්නේ නරියා. හිවලාගේ රටාව. දෙපසටම ජය ලබා දෙන්න. හරියට ඔයගොල්ලොත් හරි ඔයගොල්ලොත් හරි. ඔය ඉවරයක් කරන්න කොතනින්? අන්න එහෙම. හිවලාගේ රටාව. හරි තාම මොනවද කරලා නැත්තේ? 32යි තියෙනවා. ඈ 32යි 32යි. 31. ඒවා කරා වගේ මතකයි. කරේ නෑ සර්. ව්‍යවසායකයා හා ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර සම්බන්ධය පැහැදිලි කරන්න. හරි. ව්‍යාපාර කියන එකයි ව්‍යවසායකයා කියන එකයි ව්‍යවසායකත්වය කියන එකයි අතර සම්බන්ධය. සම්බන්ධය කියනවා නම් ඔය වගේ සංකල්ප වල සම්බන්ධය යවුවහම ඉස්සෙල්ලා ඒ අදාළ සංකල්ප ටික පැහැදිලි කරලා ඉන්න ඕනේ. එහෙනම් මුලින්ම ලියන්නකො මෙහෙම. මිනිස් අවශ්‍යතාව වුණා ඉටු කිරීමට භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම. නිෂ්පාදනය බෙදා හැරීම හා වෙළඳාම ව්‍යාපාර ලෙස හඳුනාගත හැකියි. ව්‍යාපාර ලෙස හඳුනාගත හැකියි. ව්‍යාපාර ලෙස හඳුනාගත හැකියි. ඊළඟට අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා වෙනම ලියන්න අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කිරීම. අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කිරීම ව්‍යවසායකත්වය වන අතර එසේ කරන්නා ව්‍යවසායකයා වේ. ව්‍යවසායකත්වය තුලින් ව්‍යවසායකයා නිර්මාණය වන අතර ව්‍යවසායකයා සිදු කරන්නේ ව්‍යාපාර කටයුත්තකි. ඔන්න සම්බන්ධය. සංකල්ප තුන ඕවා එනවා. සම්බන්ධය ලියන්නා වම් ඉස්සෙල්ලා සංකල්ප තුන පැහැදිලි කරන්න. එතකොට ඒ සංකල්ප තුන පැහැදිලි කරනකොට සම්බන්ධතාවය නිකම්ම පේනවා. සමහරවිට ඒ තුන ලියනකොට සම්බන්ධය නිකම්ම ලිය වෙලා එහෙම වෙනවා. ඊට ව්‍යවසායකත්වයේදී දැකිය හැකි නායකත්ව රටා. කියන්නේ දැන් සාමාන්‍යයෙන් ව්‍යවසායකයෝ අතර ඉන්නවා. එයා එක වෙලාවට එක විදිහේ නායකත්වයන් අනුගමනය කරනවා. නායකයෝ වර්ග ඉන්නවා. එකක් කියන්නේ ඒකාධිපති නායකයා. නායකයන්ගේ එක වර්ගයක් තමයි ඒකාධිපති නායකයෝ. තමන්ගේ තීරණ විතරයි. වෙන කවුරුත් කියනේව අහන්නේ නැහැ. ඊළඟට ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා.
හැමෝගෙම අදහස් අරගෙන කතා බහ කරලා තමයි තීන්දුව తీරන ගන්නේ හැමෝගෙම කැමැත්ත ඇතුළු. ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා. ඊළඟට ඉන්නවා නිර්බාධවාදී නායකයා. නිර්බාධවාදී නායකයා. නිර්බාධවාදී නායකයා. එයා ඇවිල්ලා උපදෙස් විතරයි දෙන්නේ. නියෝග දෙන්නේ නැහැ. ඔය නිර්බාධවාදී නායකයෝ කියන්නේ පුතේ ආගමික නායකයෝ වගේ. දැන් බුදුහාමුදුරෝ ජේසුස් වහන්සේ වගේ කරන්න කියලා නියෝග කරලා නැහැ. බුදුහාමුදුරෝ කියන්නේ සත්තු මරන්න එපා කියලා නැහැ. සත්තු මරුවාම මෙන්න මේ දේ වෙනවා. බොරු කිව්වහම මෙන්න මේ දේ වෙනවා. අපිට මාර්ගය පෙන්නලා දිනවා. නියෝග දීලා නැහැ. ඒ මාර්ගයේ යන්නේක නොවන එක අපේ වැඩ. ඒ වගේ නායකයන්ට අපි කියන්නේ නිර්වාදවාදී නායකයෝ. ඊළඟට ඉන්නවා පීතෘ මූලික නායකයා. පීතෘ මූලික නායකයා. පීතෘ මූලික නායකයා. එයාවිල්ලා තනි තීරණ තමයි ගන්නෙ. හැබැයි සේවකයන්ට පියෙක්සේ සලකනවා. ඒ කියන්නේ නිකන් තාත්තා වගේ ගෙදර තාත්තා තනි තීරණ ගන්නවා. හැබැයි ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා ඒකට ඉල්ලීමක් කරනවා කයික ඉදිරි ගන්නකොට ඒ තීරණ වෙනස් කරන අවස්ථා තියෙනවා. හරිනේ. හරිනේ එතකොට කොහොමද? තව නෑනේ නොකරපුවා. හරි. හරිනේ. හරි. එහෙනම් අපි අලුත් පාඩමත් එක්ක ඊළඟ දවසේ සම්බන්ධ වෙමු. අදට එතකොට ඔය ටියුබ් දෙකේම වැඩ ටික ඉවරයි. සඳුදා පේපර් ක්ලාස් එක තියෙනවා රෑ 8ට. ඒකට සම්බන්ධ වෙන්න. හරි. මොකට වෙනම් මුදේ? ආයිබෝන්. ආයිබෝ